ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි, සතියන්ත ඉරිදාවේ රාත්‍රී 7 වන විට ඔබ දන්නවා උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට, නිර්මල වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ධම්සභා මණ්ඩපය ගොඩනගනවා. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ ඔබට පුළුවන්කමක් තිබෙනවා මෙතෙන් සිට හෝරා දෙකක් උතුම් වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ධම්සභා මණ්ඩපය සමග එකතු වන්නට. ඉතින් අද දවසේදීත් මේ රාත්‍රී කාලයේදී අප කෙරෙහි මහත් කරුණාවෙන්ම පින්වත් ස්වාමීන් වහන්සේ මේ මැදිරියට වැඩම කළා. අපි පින්වත් ස්වාමීන් වහන්සේව මුලින්ම පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ নমස්කාරය වේවා. පින්වත්නි, අද දවසේදී ධම්සභා මණ්ඩපයේ ඔබට සමීප කරන්නට දායකත්වයේ එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සංජීව වීරමන්ත්‍රී මහතා විසින් තමයි අද දවසේදී බැතිබර විකාශන දායකත්වයේ එකතු කරන්න තින්න. ඔබ දන්නවා ධම්සභා මණ්ඩපයේ පළමු හෝරාව උතුම් වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට පින්වත් ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවන් ලැබෙන්නේ. ඉන් අනතුරුව දෙවැනි හෝරාවේදී ඔබට ඔබේ ගැටලු වෙනුවෙන් පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දහම් අවවාදයන් අනුශාසනාවන් ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඔබේ ගැටලු ප්‍රශ්න වෙනද වගේම අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සුපුරුදු දුරකථන අංකය 0112 548යි 400 කියන දුරකථන අංකයේ මෙතෙන් සිට විවෘත වෙනවා. ඔබ වෙනුවෙන් ඔබේ ගැටලු වෙනුවෙන් අපිට ඉදිරිපත් කරන්නට මෙතෙන් සිට විවෘත වෙනවා. පින්වත්නි, දැන් අපි හැමදාම අපේ වරප්‍රසාද ගැන තමයි කතා කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ, අපි හැම වෙලෙම කල්පනා කරන්නේ අපිට ලැබිය යුතු කොටස. හැබැයි අපි වෙනුවෙන් ඒ ලැබෙන කොටස ලැබෙන්නේ අපේ යුතුයකම් සහ වගකීම් කොටස හරියාකාරව අපි ඉටු කිරීම තුලින්ද? නැත්නම් අපේ කොටස අපි හරියට කරනවද? නැත්නම් දෙන දෙයක් බලාගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නවද කියලා අපිට හිතෙනවා. ඉතින් අපේ යුතුයකම් කොටස හරියට කරන්නට, වගකීම් කොටස කරන්නට, ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්නට තමයි මේ කාලේ අපිට වඩාත් වටිනාකමක් එකතු කරන්න පුළුවන් වෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ මෙතෙන් සිට අපට ආරාධනා කරන පින්වත් අපි බලා ඉන්න පිරිස වෙනුවෙන් මෙන්න මේ අනුශාසනාවන් ආරම්භයේදීම ලබා දෙන්නට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. පළමු කොට අප හැමදෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, පුරා සතියක කාලවකවානුවකට පස්සේ අපි මේ එක් වෙන්නේ ධම්සභා මණ්ඩපයේ සමග මහා කාරුණික වූ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපගේ ශාස්ත්‍රූන් වහන්සේ අපේ ජීවිතයේ යහපත වෙනුවෙන්, අපේ ජීවිතයේ දියුණුව වෙනුවෙන්, අභිවෘද්ධිය වෙනුවෙන් කරන ලද උතුම් අනුශාසනා ධම්සභා මණ්ඩපයේ ආරම්භයේදී සුපින්නතුලාට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. පින්වතුනි, අද ධම්සභා මණ්ඩපයේ ආරම්භක අනුශාසනාව විදිහට අපි සිහිපත් කරන්න කල්පනා කළේ මේ ජීවිතයට බොහෝම වටින කරුණක්. ජීවිතයට අතිශයින්ම වටිනා කරුණක්. ජීවිතයක් දියුණු කර ගැනීමේ රහස මෙයයි කියලා කියන්න පුළුවන්. මොකක්ද මේ ජීවිතයක් දියුණු කර ගැනීමේ රහස? උත්ථාන සම්පදාව. නැගී සිටිනා වීරිය, නැගී හිටින බව, යමක් නුවණින් සලකා කරන බව, ජීවිතයට එන ඕන අභියෝගයක් ඉස්සරහා ශක්තිමත්ව නැගිටින බව. මේකට කියනවා උත්ථාන සම්පදා. ඒ උත්ථාන සම්පදාව කියන එක ජීවිතයක තියෙනවා නම් ඒ ජීවිතේ තමයි දියුණුව කරා යන්නේ. ඒ ජීවිතේ දියුණුව වළකින්නේ නැහැ. මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ඒ ගැන දේශනා කළා එක ගාථාවකින්. උත්ථානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සංඤ තස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝ භී වඩ්ඩති. කෙනෙක් ගාව තියෙනවා නම් උත්ථානවතෝ, නැගී සිටිනා වීරිය, එයාගේ ජීවිතයට පැමිණෙන ඕනම කරදරයක්, බාධාවක්, කංකටොළුවක් ඉස්සරහා තමන් ළඟ පෞද්ගලිකව තියෙනවා නම් මං නැගිටින්න ඕන, මං වැටෙන්න හොඳ නෑ කියන බලවත් ශක්තිමත් හිත. සතිමතෝ,
ඒ උදෙසා සිහියෙන් කටයුතු කිරීමක් තියෙනවා නම් ඊළඟට සුචි කම්මස්ස එයාගේ කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා පිරිසිදුයි නම් නිසම්මකාරිනෝ නුවණින් සලකලා නම් වැඩ කටයුතු ටික කරන්නේ සංයතස්සච තමන්ව සංවර කරගෙන ධම්ම ජීවිනෝ ධර්මානුකූල ජීවිතයක් නම් ගත කරන්නේ අප්පමත්තස්ස යසෝ බිහි වඩ්ඩති. ඒ බඳු අප්‍රමාදී තැනැත්තාගේ අප්‍රමාදය කියලා කිව්වේ ශානක එතකොට එයාගේ නැගී හිටින වීරිය එයා ගාව තියෙන සිහිය පිහිටුවීම නුවණින් සලකා වැඩ කිරීම මොන ප්‍රශ්නේ ආවත් වැටෙන්නේ නැතු ඉන්න එක. එහෙමයි. ඕන් ওই කාරණා ටික තියෙනවා නම් එයා අප්‍රමාදී. අප්‍රමාදී කෙනාගේ කල්යාණ රාවය කීර්ති ഘോഷාව හැම පැත්තේම පැතිරී යනවා. අපි හැමදෙනාටම උවමනා කරන එකක් පින්වතුනි තමන් ස්වෝත්සාහයෙන් නැගිටින එක. මේ උත්තාන සම්පදා කියලා ගත්තාම ඒ ගුණේ ගලපා ගන්න තියෙන කාටද? තමන්ට. ස්වෝත්සාහයෙන් නැගිටින්න ඕන. තමන් යමක් කරලා තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙන්න ඕන. තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ මහන්සියෙන් දියුණු වෙනවා කියන හිත එක මිනිස්සෙකුට තියෙනවා නම් ඒ මිනිස්සයා ඉන්න පවුල දියුණුවට යනවා. පවුලේ සියලු දෙනාට ඒ හැඟීම තියෙනවා නම් ඒ පවුල වේගින් දියුණුව කරා යනවා. එහෙමයි. ඒ වගේ පවුල් වලින් නම් ගමක් හැදෙන්නේ. ගම දියුණු වෙලා යනවා. ඒ වගේ ගම්මාන වලින් නම් නගරයක් හැදෙන්නේ. නගරේම දියුණු වෙනවා. ඒ වගේ නගර වලින් නම් මහා නගර හැදෙන්නේ. ඒ මහා නගර දියුණු වෙලා යනවා. ඒ වගේ මහා නගර එකතු වෙලා හැදෙන රට ඒකාන්තයෙන් දියුණු වෙනවා. එහෙනම් හැදෙන්න ඕනේ කොතනද? හැදෙන්න ඕනේ තමන්ගේ ආකල්පය. එහෙමයි. සත්සාහින් නැගිටිනවා කියන අදහස. එනිසා අද ධම්සභා මණ්ඩපයේ ආරම්භක අනුශාසනාව තුළ සදහැවත් පින්වතුන්ලාට තමන්ගේ ජීවිතයට අරගන්න වටිනා අවවාදෙ මේක. සත්සාහින් නැගිටින්න. උත්ථාන සම්පදාව ඇති කරගන්න. ඒක තමයි පින්වතුනේ ජීවිතේ ලෞකික දියුණුවටත් ලෝකෝත්තර දියුණුවටත් දෙකටම උදව් වෙන දේ. ජීවිතය කියන එකේ අපිට ගොඩක් හැලහැප්පීම් බාධා කරදර මේ ගත කරන ටික කාලේ අනේක ප්‍රකාර වෙනවා. එහෙමයි. ඒක ශානක ගත්තොත් එක එක මනුස්සයට විවිධාකාරයි. අපිට ඒක පොදුවේ එන බාධා කරදර කියලාත් වෙන් කරන්න පුළුවන්. නමුත් පෞද්ගලිකව ගත්තොත් මිනිස්සෙක් ජීවිතේ ඉස්සරහට යනකොට මේ මනුස්සයට එක එක ප්‍රශ්න වලට සමහරවිට එයාගේ කර්ම විපාක මුල් කරගෙන ප්‍රශ්න එන්නේ. එහෙමයි. තමන්ගේ කර්ම විපාකයක් මුල් කරගෙනම කර්මානුරූප උපතක් අපි ලබනවා. සමහරට සල්ලි භාගේ නැහැ. සල්ලි භාගේ නැති දුර්වල ශරීරයක් ඇති උපතක් අපි ලබනවා. සමහරට ලෙඩ රෝග ටිකක් වැඩි. එතකොට කර්මානුරූප බලපෑම නිසා අපිට ප්‍රශ්න එනවා. ඊළඟට සමහරවිට අමනුෂ්‍ය ප්‍රශ්න. ඒ පැත්තෙන් අභියෝග එනවා. ඊළඟට පාරිසරික විපත්. ගම් වතුර ඊට පස්සේ පෑවිලි නොයෙක් ප්‍රශ්න එනවා. නායෑමේ කරදර එනවා. ඊළඟට අපි ගත්තොත් ලෝකෙටම බලපාන මේ වර්තමානයේ පැන නැගිලා තියෙනවා වගේ ප්‍රශ්න. වසංගත රෝග ඊළඟට අන්තවාදී ප්‍රශ්න, ත්‍රස්තවාදී ප්‍රශ්න. নানা ප්‍රකාර දේවල් මේ ජීවිතේට එනවා. මේ ජීවිතේට පැමිණෙන්දී අපි පෞද්ගලිකව අපේ ජීවිතය තුළ පිහිටුවගෙන ඉන්නවා නම් මේ ජීවිතේ ගැට ගහගෙන යනකොට මොන අභියෝගය ආවත් මම නැගිටිනවා. මම මගේ හයියෙන් නැගිටිනවා කියන හිත. ඒ මිනිස්යාට අනාගතයක් තියෙනවා. ඒ මිනිස්යාට බැබලීමක් කරා යන්න අවකාශයක් තියෙනවා, දොරක් තියෙනවා. අනිත් කෙනාට දැන් මං මගේ උත්සාහයෙන් නැගිටින්න ඕන කියලා හිතක්වත් නැති මිනිසයාට වැටුණාද වැටුණම තමයි. එහෙමයි. මේ ලෝකේ ගත්තොත් පිංගතුනේ මේ ලෝකයේ තුල අපි විවිධාකාර මිනිස්සු ගැන පොතපත කියවනවා. ඊළඟට මිනිස්සු මේ විදිහට ජීවිතේ ජයගත්තා කියලා කතා කරන විශේෂ මිනිස්සු ඉන්නවා. ලෝකේ බැබලෙන චරිත. සමහරවිට ඒගොල්ලෝ විශාල පිරිසකට ස්ටේජ් වල ඉඳලා ජීවිතේ දිනන්නේ මෙහෙමයි කියලා ඒගොල්ලෝගේ අදහස් කියනවා. ඒ හැම බබලන මිනිස්සෙක්ම නැගී හිටපු අය. එහෙමයි.
වැටිච්ච මිනිස්සු දැන් නැගී හිටලා බැබලෙන මිනිස්සුද ශානක ලෝකේ වැඩි මේ වැටුනහම වැටිලාම යන මිනිස්සුද? වැටිලාම යන කාට හරි දොස් කිය ඉල්ලාම ඉන්න අය නේද වැඩි? එල්ලීම් කරන පාර්ශවයමයි වැඩි. අපිට මේ විදිහට උනේ අහවල් නිසා කියයි. දැන් අපි කාලාන්තරයක් තිස්සේ ආණ්ඩුව වලට බැන බැන ඉන්නවනේ. අපේ රටේ කාලාන්තරයක් තිස්සේ අපි ආණ්ඩුව වලට බැන බැන ඉන්නවා. ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙනකොට කලින් ඇයෝ මෙහෙම කරා කියයි, මේ ඇයෝ මෙහෙම කරයි කියලා අපි හිතන් හිටියේ දැන් මෙහෙම කරේ කියයි. අපි මේක කිය වාසය කරනවා. ඉල්ලීමම මූලික කරගෙන. අපේ ඇතුලේ අපි ආකල්පයක් හදා ගන්නවා නෑ අපි මේක කරන්න ඕන. අපි අපේ ජීවිත ගොඩනගා ගන්න ඕන කියන තැනට අපිට එන්න පුළුවන් නම් අපේ ජීවිත දියුණුව කරා යන එක නවත්තන්න බෑ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපකේනපි මේධාවි පාබතේන විචක්කනෝ. නුවණින් සලකන නුවණැත්තෙකුට චූටි දෙයක්ත් ඇති. දැන් මේ කතා ප්‍රවෘත්තියේ ඒක තියෙනවා. ඒ තරුණයාට අර අවවාද ලැබෙනකොට එයා සලකලා බැලුවේ ඒ අවවාදයේ තිබුණු වටිනාකම. එහෙමයි. මේ කියන්නේ සල්ලි දෙන්න බැරි ලෝභකමකට නෙවෙයි ඒක කළේ. ඔයාට කකුලේ අඩුපාඩුවක් තිබුණාට ඔයාට පුළුවන් ඒ අඩුපාඩුව සහිතවම නැගී හිටින දෙයක් කරන්න කියලා දුන්නා. වෙනත් ස්වාමීන් වහන්සේ දැන් ඔය අපිට හැමදාම එකම තැන ඉන්න වෙලා තියෙන්නේ. අපි මේ හිතන වපසරිය ටිකක් පොඩි හින්දා නේද අපි ටිකක් එතනින් එහාට හිතුවනම් මේක අපිට දියුණු වෙන්න පුළුවන් ගමනක් යන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඇත්තෙන්ම ආකල්ප සම්පත්තිය දියුණු කර නොගැනීම. එහෙමයි. ඒ ආකල්ප සම්පත්තිය දියුණු කර කිරීම උදෙසාමයි අපි මේ අද දවසේ අනුශාසනාව මේ විදිහට වෙන් කළේ. ජීවිතයක් හැමතිස්සෙම තව කෙනෙකුගෙන් පතපතා ඉන්න තැනට වැටුණොත් එහෙම කොච්චර දුර්වල වෙනවාද කියන එක අපිට අපේ රටවල් දිහාට හැරිලා බලද්දීම හොඳට පේනවා. එහෙමයි. අපි ගොඩක් වෙලාවට අපි උත්සුක වෙන්නේ තව තැනකින් ලබන්න මිසක් ස්වෝත්සාහයෙන් යමක් කරන්න නෙමෙයි. දැන් මේ වගේම සිදුවීමක් අපිට ජාතක ප්‍රවෘත්ති මුණ ගැහෙනවා. ඒ ජාතක ප්‍රවෘත්ති බුදුරජාන් වහන්සේට දේශනා කිරීමට පසුබිම යෙදුනේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නිසා. අපි කවුරුත් දන්නවා චූලපන්තක ස්වාමීන් වහන්සේ. චූලපන්තක ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනය පැවිදි වුණේ සහෝදරයා ළඟ. මහාපන්තක ස්වාමීන් වහන්සේ. මේ මහාපන්තක ස්වාමීන් වහන්සේ ධර්මයේ කියලා දෙන්න කලින් චූලපන්තක ස්වාමීන් වහන්සේට කියනවා මම හතරපද ගාතාවක් දෙන්න. ගාතාව කටපාඩම් කරලා මට ගාතාව කියන්න ඕන. ඊට පස්සේ තමයි ධර්මය උගන්වන්න පටන් ගන්න. ඒ හතරපද ගාතාවක් කියලා දුන්නා. එහෙමයි. ඒ හතරපද ගාතාව දැන් යම් අයරකින් සටහන් කරලා දුන්නා. මේ විදිහට මේක පාඩම් කරලා මට කියන්න ඕන. මොකද්ද ගාතාව? පදුමන් යතා කෝකනදං සුගන්ධං පාතෝසියා පුල්ල මවීත ගන්ධං අංගීරසම් පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන් තලික්කේ. මේ පද හතර. මේ පද හතර පාඩම් කරලා දෙන්න කියලා දීපුවම මේ චූලපන්තක ස්වාමීන් වහන්සේ මහන්සි වෙනවා. මහන්සි වුණාට ශානක කර්ම විපාකයක් ඇවිල්ලා හරස් වෙනවා. කර්ම විපාකේ හරස් වෙච්ච නිසා පින්වතුනි ඔය පද හතර මාස 4ක් මහන්සි වෙලා පාඩම් කරගන්න බැරුව ගියා. එහෙමයි. හැබැයි මේ චූලපන්තක ස්වාමීන් වහන්සේගේ තිබ්බ උත්සාහය අත්හරින්නේ බෑ. මතක හිටින්නේ නැහැ. අතහරින්නේ. ඒකට තමයි කියන්නේ උත්හානවත කියලා. නැගී හිටින වීරිය කොච්චර අභියෝග ආවත් තමන් කරනවා. ජීවිතේ දියුණු වෙච්ච මිනිස්සෙක් දිහා අපි බැලුවොත් එහෙම මේ මිනිස්යාගේ දියුණුවේ එක පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණය තමයි ශානක යමක් කරලා. එහෙමයි. බෑ කියලා අත්හැරලා නැහැ. කරලා වැටෙන්න නැගිටලා. වැටෙන්න ඒක නා නැගිටලා ඒක නා යමක් කරමින් ඉඳලා. එහෙමයි. කරපු කෙනා තමයි දියුණුවක් කරා ගියේ. අතහැරපු කෙනාට එයා අතහැරී දියුණුව පිණිස පවතින ආකල්පයයි. එහෙමයි. දියුණුව පිණිස පවතින ආකල්පය අත්හැරියා කියන්නේ ශානක අතහැරුණේ දියුණුව. එහෙමයි. ඇත්තටම මිනිස්සෙක් දියුණුව අල්ලනවා කියලා එකක් නැහැ. දියුණුව කරා යන ආකල්පය තමයි අල්ලන්න ඕන. ඒක අල්ලපු කෙනාට දියුණුව අල්ලා ගන්න ලැබෙනවා. අපේ හිතවලට අපි මේ අදහස දාගන්නවා නම් දැන් බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙලා හිටපු අර චූලපන්තක ස්වාමීන් වහන්සේගේ ඒ ගුණය වික්ෂුන්ට අඳුරන්න බැරුව ගියා. කොටින්ම සහෝදරයට අඳුරන්නත් බැරුව ගියා. 4 මාසයක් ගිහිල්ලා පද 4 පාඩම් දෙන්නේ නැතිකොට සහෝදරයා කිව්වා මල්ලි මේක පාඩම් කරගන්න බැරි නම් ඉතින් උඹ හොඳ ගිහි ජීවිතේට.
සිවුරු අරපන් කිව්වා. එතකොට චූලපන්තක ස්වාමීන් වහන්සේට මේක වාව ගන්න බෑ. සෙවන්දුවර ජේතවනාරාමේ ගේට්ටුව ළඟට ගිහිල්ලා අඬන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ එතකොට ඉතික් වඩිනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා චූලපන්තක ස්වාමීන් වහන්සේව එකතු කරගෙන ගිහිල්ලා අතට රෙදි කෑල්ලක් දුන්නා සුදු රෙද්දක්. ඒ රෙද්ද අතට දීලා කියනවා චූලපන්තක ඔබ මෙහෙම කරන්න. මෙය පිරිමතින්ට රජෝ හරණං දූවිලි හරින්නේ මී කියන අදහසින් මේක පිරිමදින්න කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ උපක්‍රමයේ දෙන්නේ පෙර සංසාරේ පිනක් ඉස්මතු වෙන විදිහට. එහෙමයි. දැන් ශානක සාමාන්‍යයෙන් මිනිස්සෙකුට ජීවිතයට අභියෝගය අපි ජීවිත අභියෝග වලට කියනවනේ ගුටි කනවා කියලා. ජීවිතයට ගුටි 1 2 3 වදිනකොට එකක් දෙකක් ඉස්සරහ නම් ඉඳී. සාමාන්‍ය ඊට පස්සේ වෙන්නේ සම්පූර්ණයෙන්ම දපණේ දාලා වැටෙනව නේද? මං විනාසයි අයියෝ අපේ දියුණුව ඉවරයි. අපේ දියුණුව එක්ක අහවල් විනාශ කළා. අහවල් දෙයින් අපේ දියුණුව විනාශ වී ගියා. මේ ස්වභාවික ව්‍යසනයේ විසින් අපිව නැත්තටම නැති කළා. අපි නොයෙක් දේවල් කී මැසිවිලි නැගීම නේද වැටෙන කෙනාගේ ස්වභාවය. චූලපන්තක ස්වාමීන් වහන්සේගේ ඒ වැටෙන ස්වභාවය තිබ්බේ නෑනේ. එහෙමයි. 4 මාසයක් ගාථාව පාඩම් කරගන්න බැරුව ඉඳලා අත්හැරියේ නෑ මට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන අදහස. ඒක තිබ්බ හිත ඇතුලේ. බුදුරජාණන් වහන්සේ කියපු උපක්‍රමය ගැන හරි බලවත් හිතක් ඇති කරගත්තා. මහා කරුණිකයන් වහන්සේ මට මේක කිව්වේ අනුකම්පාවෙන්මයි. පොඩි දෙයක් තමයි මම මේක කරන්න ඕන. නැත්නම් චානක චූටි දෙයක්නේ. මේ රෙද්දක් අරගෙන ඒ රෙද්ද පිරිමදිනවා. එකම දෙයක් හිතේ මේ කිලිටි හරින්නේ නෙමෙයි කිලිටි හරින්නේ නෙමෙයි කියලා හිතනවා. සාමාන්‍ය දුර්වල මානසික මට්ටමක් තිබ්බනම් මම මේ මෙච්චර 4 මාසයක් කොට්ටු වෙලත් බැරිවිච්චි මේකෙන් කොහෙ කරන්නද? එහෙම හිතනවනේ. එහෙමයි. එතනින්ම හිත එකඟ වුණා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. එහෙමයි. ඔය අරහත්ත්වයට පත් වුණාට පස්සේ භික්ෂූන් වහන්සේලා අතරේ චූලපන්තක ස්වාමීන් වහන්සේ බැබලෙන්න ගත්තා. ඒ බැබලීම කියන එක නිර්මාණය වුණේ කොමකින්ද? නැගී හිටින වීරියෙන්, අත් නොහැරීමෙන්, පුංචි දෙයක් කරන්ට අවස්ථාව යෙදෙනකොටත් ඒ පුංචි දේ හරියට කිරීමෙන්. එහෙමයි. ඒ දෙයින් තමයි නැගිට්ටේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාළ මහණෙනි ඔය බැබලීම චූලපන්තකට මං අද විතරක් නෙමෙයි උදා කළේ. අතීතෙත් ඔය විදිහටම බැබලීමක් චූලපන්තකට මං උදා කළා. චූලපන්තකට ඒක උදා කරගන්න පුළුවන් වුණා චූලපන්තක ළඟ නැගී සිටිනා වීරිය තිබුණු නිසා. ඈත අතීතයේ බෝධිසත්වයෝ චූල සෙට්ටි කියලා මහා ධනවත් සිටුවරයෙක්. මේ සිටුතුමා දවසක් කරත්තේ නැගලා යනකොට ශානක පාරක් අයිනේ මීයෙක් මැරිලා මී කුණ තියෙනවා. මේ මහා සිටුවරයා තමන්ගේ රතේ පදවන සේවකයාට කිව්වා ආම්බලාපන් අර මී කුණ. ඒ මී කුණ කිසි වටිනාකමක් නැති දෙයක් විදිහට පාරේ අයිනේ තියෙනවා. මේකේ දියුණුවෙන්ට දක්ෂ එකෙක් ඉන්නවනම් මට මගේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන් කියලා දියුණුවෙන්ට දක්ෂ එකෙක් ඉන්නවනම් ඕන් ওই මී කුණත් ඇති කියලා ගියා. එහෙමයි. එතකොට මේක කිව්වේ මේ දියුණුවෙන්ට ආස කෙනෙකුට යම් අදහසක් ගන්න. මෙතන හිටියා තරුණයෙක්. ඒ තරුණයා මේ අදහස ගත්තා. මේ කුණින් මං මොකක්ද කරන්නේ? අන්න හිතුවා. මේ කුණින් වැඩේ පටන් ගත්තා. මුලින්ම මේ මීකුණ කියනවා මේ මීකුණට මිලක් සකස් කරගන්න කල්පනා කළේ. මොහු ඇවිදගෙන යනකොට මොහුට ඇහෙනවා මහා ධනවත් සිටු ගෙදරක බලලෙක් කෑ ගහන හඬ. මීකුණ අතේ මතක් වුණා හොඳ අවස්ථාව. මේ සිටුවරයා ළඟට අවසරයක් අරගෙන යනවා. අවසරය අරගෙන ගිහින් කිව්වා සිටුතුමනි මං ඔබව හමු වෙන්න ආවේ. ඔබේ බලලා කෑ ගහන හඬ ඇහුණා මට. ඔබේ හොරතලා. සාමාන්‍යයෙන් සිටු මන්දිරයක හොරතලෙක් කියලා කියන්නේ ඒකත් සිටුවරයා වගේනේ. එහෙමයි. හොරතලා කියන එකත් නේ. එතකොට ඒ හොරතලාට ගොඩාක් ආදරෙයිනේ සිටු ගෙදර මිනිස්සු. මොහු කියනවා මට මේ ඔබේ හොරතලාව සතුටු කරන්න පුළුවන් දෙයක් මගේ ළඟ තියෙනවා සිටුතුමනි. මම ඒක ඔබට පරිත්‍යාග කරන්න හිතුවා. මේ බලලෙක් අනුභව කරන්න හරි ආසයි. මීයෙකුගේ මස්. මාගාව තියෙනවා මී මලකුණක්. ඒක දුන්නා. ඒකේ සතුටට
ඒ සිටුවරයා මොහුට කහවණු දුන්නා. ඔතනින් තමයි පටන් ගත්තේ. ඔතනින් පටන්ගෙන ඉතින් මේ චූලසෙට්ටි ජාතක ප්‍රවෘත්තිය පින්වතුන්ලා කියව ගන්න ඔහු දිනුනේ කොහොමද කියලා. ඔහු අනුපිළිවෙලින් එකින් එක තමන්ගේ ධනෙ උපයන්න පටන් ගත්තා. අවසානයේ නගරයේ මහා සිටුවරයෙක් බවට පත් වෙනවා. ඒ සිටුවරයා බවට පත් වුණාට පස්සේ ඔහු ගාව තිබුණා ගුණයක්. ඒ ගුණේ තිබුණු නිසා ශානක අර චූලසෙට්ටි කියන මහා සිටුවරයාව මුණ ගැහෙන්න යනවා විශාල ධනෙකුත් අරගෙන ගිහිල්ලා නිකන් ධනෙ පරිත්‍යාග කළා. එතකොට චූලසෙට්ටි තුමා අහනවා තරුණේ ඔබ මට මේ නිකන් සල්ලි දෙන්නේ මොකටද? මං ඔබට කුමක්ද කරපු උපකාරය? එතකොට කියනවා ඔබතුමා තමයි මගේ ජීවිතයට සම්පූර්ණයෙන්ම උපකාරය කළේ. ඔබතුමා මට දියුණු වීම පිණිස හිත දුන්නා. මේ මලකුණෙමුත් කෙනෙකුට නැගිටින්න පුළුවන් කියන අදහස ඔබතුමා දුන්නේ. මං මේ මලකුණෙන් තමයි නැගිට්ටේ. එතකොට බලන්න ශානක ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ අර්ථය අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැවුදින දේශය මේක. මේ ලංකා භූමියේ ඉන්න අපිට ඒ අදහස ගන්න පුළුවන්. අපිට අපේ ජීවිත වේගින් දියුණු කරගන්න පුළුවන්. අපි එහෙම දියුණු වෙන මිනිස්සු දකිනවා. දැන් අද කාලේ වුණත් මේ මහා වසංගතයකට හිර වෙලා රාජ්‍ය මට්ටමින් වුණත් රටක් පාලනය කරගන්න අපහසු අසීරු තත්ත්වයකට රටපත් වෙලා තියෙද්දි අපිට පොදුවේ පේනවනේ ලෝකයටම බලපාපු මේ ව්‍යසනේ ඒකෙන් අපේ රටට වෙච්චි විදේශ විනිමය ලබා ගැනීමේදී අපිට සිද්ධ වෙච්චි දුෂ්කරතා ඒ හැමදේම අපිට පේනකොට අපිට අපේ අභ්‍යන්තරයේ ආකල්පයක් ඇති කරගන්නවා නම් තනි තනියෙන් අපි නැගිටින්න ඕන කියලා. තනි තනියෙන් මේ මිනිස්සු ඔක්කොම නැගිට්ටොත් නැගිටින්නේ රටමනේ. එහෙමයි. ඒ නිසා මේ අපිට එහෙම දකින්න ලැබිච්ච දේවල් කිහිපයකුත් අපි පින්වතුන්ලාට පෙන්වන්න කල්පනා කළා. ඒ සම්බන්ධයෙන් යම් අදහසක් ඇති කරගෙන පින්වතුන්ලාගේ ජීවිතේ චූටි දෙයකින් හරි අප්පකේනපි මේධාවි පාබතේන විචක්කනෝ. නුවණ තියෙන මිනිසෙකුට නුවණින් යුක්තව කටයුතු කරනවා නම් පුංචි දෙයක්ත් ඇති. පුංචි දෙයකින් පටන් ගැනීම කියන එක තමයි මහා දෙයක් දක්වා යන්නේ. ඒක අපිට පේනවා මේ කහවගාවකින් මේ වෙනකොට ලක්ෂ ගාණක් හොයන මේ ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේ කාන්තාවක් ගැන අපිට අහන්න ලැබුණ ඈ උපාධිධාරිනියක් සුනේත්‍රා ශ්‍යාමලී කුමාරි මහත්මිය. ඇය තමන්ගේ ජීවිතේ උපාධියකුත් තියාගෙන ඒ උපාධිය මුල් කරගෙන මේ අර සාමාන්‍යයෙන් රජයේ රස්සාවක් හොයාගෙන යන්න දඟලුවේ නෑ. ඇය සුළුවෙන් පටන් ගත්ත කහවගාවක්. ඒ පටන් ගත්ත කහවගාව දැන් කොතනද තියෙන්නේ? ඒ කහවගාවෙන් ඈ තමන්ගේ ජීවිතේ කොච්චර ශක්තිමත් කරගෙනද කියලා පින්වතුන්ලාම දැන් අරබන්න. ඇය නමින් සුනේත්‍රා ශාමලී කුමාරි. දඹුල්ල කණ්ඩලම කුඹුක් කඳන්වල ප්‍රදේශයේ ජීවත් වන ඇය දෙදරුමවක්. සුනේත්‍රා ශාමලී මහත්මිය උපාධිධාරිණියක් වගේම දේශීය පාරම්පරික වෛද්‍යවරයක් ලෙසද කටයුතු කරනවා. ඇය අද කෘෂිකර්මාන්තයෙන් හිමි පෙත්තටම යන්න දරන උත්සාහය මේ කතාව බලන හැමෝටම හොඳ ආදර්ශයක්. ලැබූ උපාධියට රැකියාවන් සෙවීමට උත්සුක නොවූ ඇය සිය රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට මෙන්ම දේශීය ආයුර්වේදයට මුල් තැන දෙමින් තම ජීවිකාව ඇරඹූ බව සඳහන් කළා. තමාගත් ඒ තීරණය ඔස්සේ යමින් ඇය අවසානයේ යොමු වුණේ කහවගාව සඳහායි. ලොක්ඩවුන් කාලේ මහත්තයා එළවලු බිස්නස් ගියේ. ඒ යනකොට කහ බීජ දැකලා තමයි ගෙනාවේ. ඊට පස්සේ එයා තමයි කහ වගා කරන්න පටන් ගත්තේ. එහා පැත්තේවත් ඉතින් අපිට මටත් හිතුණා ගෙදරවත් වවන්න. අද වන විට ඇගේ වගාබිම තුළ ඇයටද වඩා උස කහගස් දැක ගැනීමට හැකිවීම විශේෂත්වයක්. වැඩි උසයි කහගහ. වැඩි උසයි කහගහ. කාබනික පොහොර පමණක් යොදාගෙන කහ වගාව ඇය විසින් සිදු කරන අතර කිසිදු රසායනික පොහොර හෝ වෙනත් ද්‍රව්‍යයේදීමකින් තොරව එම කහවගාව තමන් විසින්ම සිදු කරගෙන යන බව ඇය පවසන්නේ මහත් වූ නිහතමානී ආඩම්බරයකින් යුතුවයි. රසායනික පොහොර යොදනවට වැඩිය කාබනික පොහොරවල අස්වෙන්න වැඩි. එය අතුරු ආබාධ නෑ. දැන් මගේ දියර පොහොර එකේ පොඩි කෘමි සත්තු හිටියා. ඒ දේවල් දැන් පාලනය වෙලා. කිසිදු වසවිසක් නොමැති තමන් විසින්ම නිපදවා ගන්නා ලද කහකුඩු කිලෝවක් රුපියල් 4000ක මිලකට වෙළඳුම් තමන්ගෙන් මිලදී ගන්නා බවයි ඇය පවසන්නේ.
පාදිය කියන්නේ මේ ඉගෙන ගන්නවා කියන්නේ රජයේ රැකියාවක් කරනවා කියන එක නෙමෙයි. ඒක අපේ ජීවිතේට උපයෝගී කරගත්තාම ඇති. අපි රජයේ රැකියාවක් කරනවට වැඩි ආදායමක් මේ වගේ දෙකින් කරන්න පුළුවන් තවත් කෙනෙකුට රැකියාව දීලා. වගේම මේ කාන්තාව 4-5 දෙනෙකුට දවස් 6ක් 7ක් වැඩ දෙනවා මේකේ එක දිගටම. විවිධ වූ ආර්ථික අපහසුතාවන්ට ලොව ජීවත් වන සියලුම පුද්ගලයන්ට මුහුණ දෙන්න සිදුවනවා. නමුත් අපහසුතා දෙස බලමින් පසු තැවෙනවට වඩා ඇති හැකිදය මනාව කළමනාකරණය කරමින් ලෝකයේ දිනන්න ඇය කරන උත්සාහය අපට හොඳ ආදර්ශයක්. ඉතින් පින්වතුනි අපි මේ ආදර්ශය අරගත යුතුයි අපේ ජීවිතවලටත්. මොකද අපේ ජීවිතවල අපි වැටිලා ඉන්නේ අනේ අපි දුර්වලයි කියලා අපි ඒ ගැන කොච්චර මසිවිලි නැගුවත් ඒකෙන් අපේ ජීවිතයට පෞද්ගලිකව යහපතක් සිද්ධ වෙන්නේත් නැහැ. ඊළඟට අපි වටේට තියෙන පරිසරයට යහපතක් සිද්ධ වෙන්නේත් නැහැ. අපිට මේ අපි ජන්මලාභේ ලැබලා ඉන්න දේශයට මේ භූමියට මේ අපේ මාතෘ භූමියට දියුණුවක් යහපතක් සැලසෙන්නේ නැහැ. නමුත් බලන්න තමන්ගේ රටේම තමන්ගේ නිවසේ තියෙන භූමි භාගයේ ඇය සුළුවට වවන්න පටන් ගත්තා. එහෙමයි. දැන් ඇය අනිත් අයට ආදර්ශයක් සපයන. ඇය සාමාන්‍යයෙන් ඒ මූලික අධ්‍යාපනය ලබන කාලේ එහෙම හිතක්වත් ඇයට තියෙන්න නැතුව ඇති. නමුත් ඇය සූටි දෙකකින් පටන් ගත්තා. ඒ පටන් ගැනීම කියන එක හරිම වැදගත් එකක්. ජීවිතවල ගොඩාක් නැත්තේ පටන් ගැනීම. පටන් ගැනීමක් නැතුව පටන් ගැනීම ගැන කියන එකක් නේද තියෙන්නේ. ගොඩාක් වෙලාවට රට හදන එක ගැන ඊළඟට රට හැදීම පිණිස ගත යුතු තීරණ ගැන මේවා ගැන අපිට පෙළපාලි වල පවා කතා කරනවා පේනවා. සමහරවිට ඒ කතා කරන අය ඒ කතා කරන්නේ මත්පැන් බීලා. මත්පැන් බීගෙන වෙරිමර ගාතේ තමයි කතා කරන්නේ. මම නම් හිතන්නේ මේ බන්දන්ට අයිතියක්වත් නැහැ රටේ දියුණුවක් ගැන කතා කරන්න. ඇයි හේතුව ඒ පුද්ගලයා ඉන්නේ පිරිහෙන කලාවේ. ඒ පුද්ගලයා මත්පැන් වලට අබ්බැහි වෙලා නම් ඒ පුද්ගලයා සූදුවට අබ්බැහි වෙලා නම් ඒ පුද්ගලයා වෙනයම් හෝ ධනය හානි වෙන දෙයකට ඇබ්බැහි වෙලා නම් ඒ පුද්ගලයා කොහොමද කටක් කරලා කියන්නේ රටක් විදියට අපි දියුණු වෙන්න ඕනේ කියලා. ඒ මුලින් ඒ පුද්ගලයාගේ දියුණුව හදාගෙන ඉන්න ඉපේනේ. ඒ නිසා අපි අපේ ජීවිතවල අපි ඇති කරගත යුතු දේ තමයි සුළු දෙයක් හෝ කිරීම. ඉතින් අද මේ ධම්සභා මණ්ඩපය මේ මූලික අනුශාසනාව අවසන් වෙනකොටම පින්වතුන්ලා හිතක් ඇති කරගන්න කවුරු නොකලත් මම නම් කරනවා. මම වැටෙන්නේ නැහැ කියන හිතනේ. මම නම් වැටෙන්නේ නැහැ මේ ජීවිත අභියෝගයේ ඉස්සරහා මං ස්වශක්තියෙන් නැගිටිනවා කියන අදහස තමන්ගේ හිතවල ඇති කරගන්න ඒ උදෙසා යම් යම් උපකාරත් මේ ප්‍රාදේශීය මට්ටමින් මේ රටේම ක්‍රියාත්මක වෙන හැටි අපිට දකින්න ලැබුණා. ඒ බඳු වීඩියෝ පට අපිට මුණ ගැහුණා. ඉතින් ඒවත් එක්ක අපි කල්පනා කළා අද ධම්සභා මණ්ඩපේ මේ මිනිස්සු මේ අවස්ථාවේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක මිනිස්සු ආර්ථික වශයෙන්මුත් යම් දුර්වල භාවයකට පත් වෙලා ඉන්න අවස්ථාවක මේක උපකාර වෙයි කියලා මේ දෙන්නේ ආදර්ශයක්. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ශානක නිවසක ඉන්න කාන්තාව මල් හදනවා කියන එක ඒක සාමාන්‍යයෙන් කරන එකක්. ඉතින් කාන්තාව පොඩිවට මොනවා හරි මල් ටිකක් හදා ගන්නවමනේ. මම හිතන්නේ කාන්තාව හදන්න ආස කරන මල්ලස් අතරේ විශේෂ මලක් ඇන්තූරියම්. එහෙමයි. ඇන්තූරියම් වවනවා කියන එකට කාන්තාව හරි සතුටුයි. මට මතකයි මේ අපි ගිහි ගෙදර ඉන්නකොට අපේ අම්මත් හරි ආස කළා ඇන්තූරියම් වවන්න. කොහේ හරි ගියාම ඇන්තූරියම් පැලයක් තමයි. ඇන්තූරියම් පැලයක් ඉතින් නොඑක් පාට වලින් අරගෙන එනවා. ඇන්තූරියම් වගාවෙන් ඇන්තූරියම් වැවීම මුල් කරගෙන මාසෙකට ලක්ෂ ගණන් හොයන කාන්තාව අද මේ රටේ ඉන්නවා. එහෙමයි. ඒ අය ඒක පටන්ගෙන. එතකොට යමක් කරන්න ඕන කියන හිතත් එක්ක උත්සාහයෙන් පටන් ගන්න කෙනා දියුණුව කරා යනවා. බලන්න මේ ඇන්තූරියම් වගාවට උනන්දු කරවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනකොට ඒකට කාන්තාව ගොඩාක් දෙනෙක් එකතු වෙලා නැහැ. නමුත් සුළු පිරිසක් අපි මේ නිකන් නිවසේ ඉන්නකොට අපි මේක කරන්න ඕන පටන් ගන්න ඕන. අපිට චුට්ටක් මහන්සි වෙන්න වෙයි. පොහොර කරන්න වෙයි. බලා ගන්න වෙයි. මේකට කැප වෙන්න ඕන කියලා හිතුවා. හිතලා ඒගොල්ලෝ මේකට එකතු වුණා. එකතු වෙලා මේ වෙනකොට මේ වීඩියෝ පටේ නරඹද්දි පින්වතුන්ලාට තේරෙවි මේ වෙනකොට ඇතම් කාන්තාව මාසෙකට ලක්ෂයකට අධික ආදායමක් ලබනවා. එහෙමයි.
ඒ නිසා මේ වීඩියෝ පටින් ඔබට ජීවිතයේ දියුණුවට යම් පියවරක් තබන්න හොඳ අදහසක් අරගන්න පුළුවන් වෙයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ පෞද්ගලික අංශය සමග එක්ව අපනයන ඇන්තූරියම් වගා කිරීමේ නවතම ව්‍යාපෘතියක් දීප ව්‍යාප්තව ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ හැටන් රුවන්පුර ප්‍රදේශයේ ඇන්තූරියම් වගා කිරීම සඳහා තෝරාගත් කාන්තාවන් 26 දෙනෙකු සඳහා ප්‍රායෝගික වැඩමුළුවක් ඊයේ පැවැත්වුණා. ඒ කොත්මලේ නවමොරපේ මාස්වෙල ප්‍රදේශයේදී මෙරට කාන්තාවන් රැකියාව සඳහා විදේශගතවීම අවම කර එවෙනුවට කාන්තාවන්ට සොයං රැකියාවක් වශයෙන් ඇන්තූරියම් වගා කර මාසික ආදායමක් උපයාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි ව්‍යාපෘතිය භාරව කටයුතු කරන නිලධාරීන් සඳහන් කළේ. කාන්තා ව්‍යවසායිකව බිහි කිරීම තමයි මගේ පරමාර්ථය. ඒ කියන්නේ මමත් පුංචි තැනම ඉඳලා තමයි මේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඕනම රසාව කරන ගමන් මේ වැඩසටහන කරගෙන යන්න පුළුවන්. මාසික ආදායම දැනට ගන්න අය ඉන්නවා, ලක්ෂ ඉක්මවා ගන්න අය ඉන්නවා. ගෙදරට බරක් නොවි කාන්තාව ඉදිරියට යන විදියට ලොකු වැඩසටහනක් කරනවා. එහිදී කාන්තාවන් විසින් වගා කරනු ලබන ඇන්තූරියම් පැළ සහ මල් අදාළ අපනයන ආයතන විසින්ම මාසිකව මිලදී ගනු ලබනවා. මෙවන විට මහනුවර නුවර එළිය සහ මාතල යන දිස්ත්‍රික්කවල මෙම ව්‍යාපෘතිය සාර්ථකව දියත් කරන බවයි වාර්තා වන්නේ. එහිදී කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගුණාත්මක හරිතාගාර තුළ මෙම ඇන්තූරියම් වගාවන් සිදු කරන අතර හරිතාගාර ඉදිකිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශය මත රාජ්‍ය සහ පෞද්ගලික අංශය මගින් තෝරාගත් කාන්තාවන් සඳහා ණය පහසුකම්ද සලසා දී තිබීම විශේෂත්වයක්. ඒ අනුව එම ණය මුදල ගෙවා දැමීම ඇන්තූරියම් වගාවෙන් ලබා ගන්නා ආදායම හරහා මාසිකව සිදු කළ හැකි. එහිදී ඇන්තූරියම් වගාව සඳහා තෝරාගනු ලැබූ කාන්තාවන්ට වෙළඳ පොලේ විශාල වටිනාකමකින් යුත් ඇන්තූරියම් පැළ 50ක් ඒ සඳහා අවශ්‍ය පොහොර තාක්ෂණික උපදෙස් අදාළ ආයතන විසින්ම නොමිලේ ලබා දෙනු ලැබුවා. බලන්නේ නිලධාරිනියත් කියනවා මම පුංචි තැන ඉඳලා ඉස්සරහට ආපු කෙනෙක් කියලා. එහෙමයි. ඒතර පුංචි තැන ඉඳලා ඉස්සරහට ඇය මේ ඇයට එන්න පුළුවන් උනේ මං ඉස්සරහට යා යුතුයි කියන හිතත් එක්කනේ. එහෙමයි. මිනිසෙකුට තියෙනවා නම් මම නැගී හිටින්න ඕන කියන හිත ශානක එයා ඒකට උපාය යොදා ගන්නවා. එහෙමයි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ දැන් ආරම්භය වගේම එක දිගටම එකම දෙයක් තුළ නියැලීමත් මේ සාර්ථකත්වයට බලපානවා නේද? අනිවාර්යෙන්ම. එහෙමයි. ගොඩාක් දිනෙකට ආරම්භ කිරීම කියන එකත් නැහැ. ආරම්භ කිරීම පටන් ගැනීම කියන එකත් නැහැ. පටන් ගැනීම කියන එකට ආපු කෙනාට ඊළඟට මුණ ගැහෙන දුෂ්කර දේ තමයි එන ඕන අභියෝගයකට මුහුණ දිදී වැටෙන්නේ නැතුව අඛණ්ඩව ඒක කරගෙන යන එක. ඒ අඛණ්ඩව කරගෙන යෑම කියන එකේදී පැමිණෙන අභියෝග ඉස්සරහා තමන්ම උත්සුක වෙන්නේ මේක මං විසඳ ගන්න ඕන, මගේම උත්සාහයෙන් මේකට විසඳුමක් හොයාගන්න ඕන කියන එකට අපි උත්සුක වෙන්නේ ශානක තමන්ම නැගිටින්න ඕන කියන හිත තිබුණොත්. දැන් අපි අපේ අසපු මේ ශාඛාවක් තිබෙනවා බුත්තල පැත්තට වෙන්න. එහෙමයි. ඒ බුත්තල අසපුවේ මේ ඒ පැත්තේ මිනිස්සු වගා කරන වෙල්ලයායන් වලට වතුර අරගෙන ඉන්නේ සාමාන්‍යයෙන් විශාල ඇලපහරකින්. ඒ ඇලපහරෙන් ශානක ඊට යම් දුරකින් තියෙන මේ සාමාන්‍ය ප්‍රමාණයේ වැවක් පවා පිරෙනවා. කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ වැවක් මේ පුරවන්න පුළුවන් ඇලක් තමයි මේ එන්නේ. එහෙමයි. ඔය ඇල ගැන කතාව අපිට ඒ ගමේ මිනිස්සු කිව්වා. ඒ ගමේ බොහොම පරණ වයසක සීයා කෙනෙක් අපිත් එක්ක කතා කරනකොට ඒ සීයා කිව්වේ ඒ සීයලාගේ මාමලා. ඒ සීයට මාමා වෙන ඒ ඥාතිවරු තමයි කුඹුරු වගා කරන්න වතුර නැතිකොට උදළු වලින් කපාගෙන මේ ඇලපාර හදලා තියෙන්නේ. එහෙමයි. පුංචිවට හදාගත්ත ඇලපාරක්. එතකොට බලන්න මේ මිනිස්සු උත්සාහයෙන් ඒක හොයාගෙන ගියා. කැලේ ඇතුළට ගිහිල්ලා ප්‍රධාන ගංගාවෙන් සුදුසු බැස්ම හදාගෙන ඇලපාරක් අරන් ආවා. ඒක ඇලපාරක් කියන්න බෑ ඒ කාලේ නම්. ඒක නිකන් අර කානුවක් වගේ තමයි අරන් එත්තේ. නමුත් එයම පුළුල්ලලා මේ වෙනකොට මහා කුඹුරු ප්‍රමාණයක් අක්කර ගාණක් සරු කරන ප්‍රධාන ඇල මාර්ගයක් බවට පත් වෙලා. එහෙමයි. එදා සුළුවෙන් මේ මිනිස්සු පටන් ගත්තේ නැත්තම් ඒ සුළුවෙන් පටන් ගත්තේ නැත්තම් ওই පැත්තේ ගොවිතැන් කරන එක නවතියි. ඒක තමයි සිද්ධ වෙන දේ. ඒ නිසා මේ සුළුවෙන් හෝ පටන් ගැනීම කියන එක යමෙක් කරනවා නම් ඒ පටන් ගත්ත කෙනාගේ හදවතේ තියෙනවා නම් අභ්‍යන්තරේ තියෙනවා නම් මේක මේ මම කරන්න ඕන. මම මේ කළ යුතුයි කියන හිත එයා මොන හරි උපාය යොදමින් මේකට මේ තමන්ගේ ජීවිතේ එන හැලහැප්පිලි වලට පිළිවෙලක් යොදා ගන්නවා. ඒක හොඳට තේරෙනවා බංග්ලාදේශයේ එක සිදුවීමක්.
අපිට මොන ගැහුණා පින්වතුන්ලට හරිය වටිනවා මේ අද මේ පෙන්වන දර්ශන රාමු. මොකද මේ බංග්ලාදේශයේ මිනිස්සුන්ගේ බංග්ලාදේශී ගොවීන්ගේ මේ ක්‍රියාව අපිට විශාල ආදර්ශයක් සපයනවා. මේ බංග්ලාදේශයේ මේ ප්‍රදේශය නිතර ශානක ගම් වතුර වලින් යට වෙනවා. එහෙමයි. ඉතින් ගොවීන්ගේ බලාපොරොත්තු අවස්ථා කීපයකම බඳ වෙලා ගියා. ගොවිය වගා කරනවා, වගාවල් සරු වේගෙන එනකොට ගම් වතුර ඇවිල්ලා යට වෙලා යනවා. ඉතින් ඊට පස්සේ ඔක්කොම වගා කරනු වෙනවා. ඒකට යම් මුදල් ආයෝජනය කරා නම් ඒව ඔක්කොම පාඩු ඉතින්. මහා ණයබරකින් මෙරිකීගෙන මේ ගොවීන් කල්පනා කළා අපි මේකට මොකද්ද උපායක් යොදන්නේ. එතකොට මේක කතා වුණේ ගොවීන්මයි. එහෙමයි. ඒක තමයි මේකේ තියෙන වටිනාකම. ගොවීන්ම කතා වුණා අපි මේකට මොකද්ද යොදන උපාය. ඒ ගොවීන් මේකට උපායක් විදිහට ලෝකෙට අලුත් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ගොවීන්ගේ ක්‍රමයක්. පාවෙන වගා. පාවෙන වගා ක්‍රමයක් ඒගොල්ලෝ හැදුවා. දැන් ඒගොල්ලෝ මේ වගා කරන්නේ වතුරේ පාවෙන විදිහට. ඒ පාවෙන වගාවට අස්වනු අරගෙන යන්නත් ඔරුව වලින් එහෙම තමයි එන්නේ. හොඳ සාරවත් අස්වනු ඒගොල්ලෝ ලබා දෙනවා. ඒගොල්ලන්ගේ ගොවිතැන කියන රැකියාවට බාධා කරන්න ගම් වතුර නම් පෙරට ආවේ. ගම් වතුර උඩින් ඒගොල්ලෝ ගියා. එහෙමයි. අපිට ගම් වතුර අපිට මේ ගම් වතුරෙන් අසරණ වෙච්ච අපිට කවුද පිහිටක් වෙන්නේ? එහෙම කිය යදිමින් හිටියේ නෑ. තමන් ස්වශක්තියෙන් නැගී හිටියා. ඒ බංග්ලාදේශයේ ගොවීන්ගේ කතාව. ඒකත් පින්වතුන්ලා නරඹන්න. මේ විකල්ප ක්‍රමවේදයක්. වැරදි කියනවා වෙනුවට ගැටලුවට විකල්ප සොයාගත් ක්‍රමවේදයක්. බංගලාදේශයේ ගොවීන් ඔවුනට ගැටලුවක්ව පවතින ගංවතුර තර්ජනයට මුහුණ දෙන විදිහ මේ. ඔවුන්ගේ ප්‍රදේශයට බලපාන ගංවතුර තත්වයට මුහුණ දීමට ඔවුන් පාවෙන වගා ක්‍රමයක් නිර්මාණය කර තිබෙනවා. ගංවතුර තත්ත්වයක් සමග බෝග ජලයෙන් යටවීම වැළැක්වීමටත් බෝගවල අධික ලවණතාවය මැඩ පැවැත්වීමටත් මේ ක්‍රමවේදය බොහෝ ඉවහල් වෙලා තියෙනවා. 2017 වසරේදී එම ප්‍රදේශයට බලපෑ සුලිකුණාඩු තත්ත්වය මේ කලාපය ආක්‍රමණය කරලා තියෙනවා කියලායි ගොවීන් කියන්නේ. එයින් ඔවුන්ගේ බෝගවලට බොහෝ හානි සිදු වෙලා. එහිදී විනාශ වූ බෝගවල අලාභය ඔවුන්ම තමයි විඳ දරාගෙන තියෙන්නේ. බංගලාදේශයේ නිතර මුහුණ දෙන අනපේක්ෂිත දෙයක් තමයි කාලගුණ විපර්යාස. 2020 වසරේ මෝසම් වර්ෂා කාලයේදී බංගලාදේශයේ 24%ක වපසරියක් ජලයෙන් යටවනවා. ඉතින් එවන් වපසරියක බංගලාදේශයේ ගොවීන්ගේ විකල්පය ඇත්තෙන්ම හොඳම විකල්පයක්. ඔවුන් බෝට්ටු ආධාරයෙන් තැනින් තැනට ගමන් කිරීමේ කටයුතු සිදු කරන අතර බෝග අස්වැන්න ලබා ගැනීමටත් මේ බෝට්ටුවම උපයෝගී කරගන්නවා. පේනවනේද ජලය මත ඉඩකඩ සහිතව බෝග වගා කරලා තියෙන විදිහ. හැම බෝගයක්ම වගා කරන්න සැකිල්ලක් නිර්මාණය කරගෙන තියෙන විදිහ. සාමාන්‍ය වගාවක් සිදු කරන විදිහටම ගොවින් මේ වගා කටයුතු වල නිරත වනවා. කාලයකට පමණක් සීමා වෙලා නැහැ. වැස්ස දවසටත් පායන දවසටත් මේ හැම දවසකම මේ වගාවන් ආරක්ෂිතයි. දේශගුණයට කාලගුණයට දෝෂාරෝපණය කරන වෙලාවෙදී මේ වගේ විකල්ප ක්‍රමවේද සොයාගන්නවා නම් ඒවායේ පරිසරයට හැඩගැහෙන්න ලොකු පිටිවහලක් වේවි. නැගී සිටිනා වීරිය කියන එකට බොහෝම හොඳ ආදර්ශයක්. තමන්ගේ ජීවිතයට බාධා කරදර අභියෝග එනකොට අභියෝගයට තමන්ව යට කරන්න දෙන්නේ නැතුව අභියෝගයට අභියෝග කිරීම කියලා කියන්නේ ජීවිතේ දිනන ක්‍රමය. ඒක තමයි උත්හාන සම්පදාව තියෙන කෙනාට කළ හැකි මහා බල සම්පන්න දේ. එයාගේ අභ්‍යන්තරයේ තියෙන දැන් මේ මිනිසුන්ගේ තිබුණ ආකල්පයක් නේද ශානක මෙතෙන් අරගෙන යන්නේ මේ මහා උගත්තු නෙමෙයිනේ. සාමාන්‍යයෙන් ගොවිතැනක් කරගෙන ඉන්න මිනිස්සු. ඒගොල්ලෝ ලෝකයට අලුත් ක්‍රමයක් හඳුන්වා දෙනවා කියන තැනට ඒගොල්ලෝගේ ඥානය හැසිර වෙන්නේ ඒගොල්ලෝ ළඟ තියෙන ආකල්ප නිසා. සමාජ දැන් මේ ප්‍රශ්නයම නේද පිටුවහලක් කරගෙන තියෙන්නේ. අලුතෙන් ඔවුන් අනුවර්තනය වෙලා තියෙන තාලත් දෙයකට මේ ප්‍රශ්නයම නේද හේතු වෙලා තියෙන්නේ. ඇත්තම එක වතාවක් ආපු ප්‍රශ්නය ඒ අය සම්පූර්ණයෙන්ම අරගත්තා. ඒ ප්‍රශ්නේ යලි පැමිණුණත් අපි ඒ ප්‍රශ්නෙට සූදානම් කියන තැන.
එතකොට මේ ආකල්ප සම්පත්තිය අපිට හදාගන්න දක්ෂකමක් ඇති කරගත්තොත් අපි තනි තනියෙන් දැන් මේක මෙහෙමනේ. දැන් මේක ගැන හිතුවොත් එහෙම මේ කියන කතාව නම් ඇත්ත. ඉතින් රටේ මිනිස්සු ওই ආකල්පෙට එනවා නම් හොඳයි කියලා තමන් හිතුවට වැඩක් නැහැ. තමන් මේ ආකල්පෙට එන්නේ නැතුව. එහෙමයි. එතකොට මේක ගලපා ගත යුත්තේ තම තමා විසින්. තම තමා විසින් ගලපා ගත්තොත් ඡානක මේ අදහස අපි ස්වෝත්සාහයෙන් නැගිටින්න ඕන කියන අදහස අපේ දියුණුව කිසි කෙනෙකුට වළක්වන්න බෑ. මොකද දියුණු වීමේ රහස ඒක. දියුණුවේ රහස කෙනෙක් දන්නවනම් එයා දියුණුව කරා යනවානේ. දැන් අපි ගත්තොත් එහෙම මේ ලෝකේ දියුණු වෙච්චි ජාතීන් ගැන අපි කතා කරනකොට අපි සාමාන්‍ය ලෝකේ හපන්නු කියලා කතා කරන කොටසක් ඉන්නවානේ. අපි හපන්නු කියලා කියන්නේ ජපන්නුන්ටයි. එහෙමයි. අපි කියනවා ජපන්නු හපන්නුය කියලා. ජපන්නුන්ගේ ජීවිතේ ගත්තාම ඒ ජපන් දේශය 1945 අතිශයින්ම බිහිසුණු ඉරණමකට ගොදුරු වුණා. ඒක අතිශයින්ම බිහිසුණු ම්ලේච්ඡ ඉරණමක්. ජපානයේට න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරලා බෝම්බ හෙලීමක් සිද්ධ වුණා. හිරෝෂිමා නාගසාකි කියන නගර දෙකටම. 1945 අගෝස්තු මාසේ 6 වෙනිදා හිරෝෂිමාවට බෝම්බ හෙලනවා. අගෝස්තු මාසේ 9 වෙනිදා ඊට දවස් 3කට පස්සේ නාගසාකි වලට බෝම්බ හෙලනවා. මේ බෝම්බ හෙලීම් වලින් ඒ තප්පර කිහිපය ඇතුලේ බෝම්බේ පුපුරන ඒ මොහොත ඇතුලේ විතරක් මිය ගියපු මහා ජනකාය ගත්තොත් එහෙම 1,29,000 ඉඳලා 2,26,000 අතර ප්‍රමාණයක්. එච්චර එකවර මරුණා. අද වෙනකොටත් මේ වෙනකොටත් එහි අතුරු ආබාධ ඒ රටේ මිනිස්සුන්ට තියෙනවා. එහෙමයි. එච්චර මහා බලපෑමක් සිද්ධ වුණා. ඒ මහා බලපෑම සිද්ධ වෙච්චි ජපන් දේශයේ මිනිස්සුන්ට අද අපි කියනවා ජපන්නු හපන්නු කියලා. ඒ මිනිස්සු එහෙම වැටිලා දැන් මේ වෙනකොට ලෝකයේ ඉහළ පෙළේ රටක්. මේ මිනිස්සු නැගිට්ටි කොහොමද? ආකල්පයකින්. ආකල්පයකින් නැගිට්ටි. ඒ මිනිස්සුන්ට නැගිටීම පිණිස ආකල්ප බොහෝමයක් තිබුණා. ඒ ආකල්ප අතරේ අද ඔබට ජපන්නුන්ට තිබුණු සුන්දර ආකල්ප අතරේ වටිනා ආකල්පයක් මම ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළා. මීට පෙරත් දම් සභා මණ්ඩපයේදී අපි මේ කාරණේම සිහිපත් කරලා තියෙනවා. එහෙමයි. ජපන්නුන්ගේ සංස්කෘතියත් එක්ක බැඳිච්චි එක විශේෂ කලාවක් තියෙනවා. ඒ කලාව කින්සුගි. මේ කින්සුගි කලාව කියලා කියන්නේ මෙහෙම එකක්. ජපන්නු බොහෝමයක් දුරට පාවිච්චි කරන්නේ මේ භාජන පාවිච්චි කරන්නේ පෝසිලේන් බඩු. මැටි පෝසිලේන් බඩු තමයි ජපන්නු ගොඩාක් පාවිච්චි කරන්නේ. අපි දැකලා තියෙනවනේ ඒගොල්ලෝ අර ආහාර ගන්නේ උනත් ඒ වගේ භාජන වලනේ. එහෙමයි. එතකොට මේ මැටි භාජනේ පෝසිලේන් භාජනේ හරි ඉක්මනට බිඳෙනවා. බිඳුනහම මේ ජපන්නුන්ගේ සංස්කෘතිය තියෙනවා. බිඳිච්චි කෑලි එකක්වත් ඉවත දාන්නේ නැහැ. අපේ නම් සාමාන්‍යයෙන් බඩුවක් බිඳුනොත් එහෙම අපි ඒ බඩුව විසි කරනවානේ. හොඳටම බිඳුනොත් එහෙම වීසි කරලා දානවා. අපි හිතමු යන්තම් පළු දුනොත් එහෙම ඒ භාණ්ඩේ අපි ගන්නවා ඊට වඩා නොවටිනා වැඩක් කරන්න. ඕන කෝප්පයක් බිඳුනොත් එහෙම අපි ඊට පස්සේ ඒක පෑන් දාන්න ගන්නවා. එහෙමයි. එක්කෝ ඒ වෙන වගේ ඔය මගේ මොන හරි වැඩකට තමයි අපි ඒක යොදාගන්නේ නේ. ඒ කියන්නේ බිඳුණු භාණ්ඩේ තියෙන වටිනාකම අපි තවත් පහතට හෙලලා දානවා. හැබැයි ජපන්නුන්ගේ ස්වභාවය පින්වතුනි එහෙම නෙමෙයි. ජපන්නු මේ කෑලි එකතු කරලා විශේෂ ගම්මෙහකින් මේ කෑලි අලවනවා. ඒ ගම්මකේ විශේෂත්වය තමයි එයට රන් කලවම් කරනවා. ඒක ජපන් සංස්කෘතියේ තියෙන එකක්. රත්තරන් කලවම් කරපු වටිනා ගම්මෙහකින් මේ භාණ්ඩ අලවනවා. ඇලෙව්වට පස්සේ ශානක අර ඇලවුම් පාරවල් ටික එළියට පේන්න හිටිනවනේ. යම් තැනක බිඳුනාද බිඳිච්ච ඉරි ටික පේන්න හිටිනවනේ. ඒ පේන්න හිටින ඒවාට මේගොල්ලෝ බොහෝම ලස්සන චිත්‍ර ඇඳලා අර පළුදු ඔක්කොම වහනවා. අන්තිමට කැඩෙන්න කලින් තිබුණු භාණ්ඩයට වඩා 20-30 ගුණයක් වටින භාණ්ඩයක්. එහෙමයි. ඒගොල්ලෝ නිර්මාණය කරනවා. කෙනෙක් කිව්වට පිළිගනීද? කැඩිච්චි බඩුවක් හදලා තිබ්බා වගේ 20-30 ගුණයක වටිනාකමක් ඇතුව ඒ භාණ්ඩ විකුණනවා කියන එක කින්සුගි කියලා කියන්නේ එහෙම අසිරිමත් කලාවක්. ඒ කලාවෙන් කරන්නේ ආකල්ප වර්ධනය. ඒ කලාවෙන් කරන්නේ
කොච්චර හැලහැප්පිලි ආවත් නැගිටපන්. මොන බාධාව ආවත් උඹේ ජීවිතේ උඹ හදාගනි. උඹේ ජීවිතේ මොන පළුද්ද තිබුණා උඹ මේ පළුද්ද සකස් කරගනින්. එතකොටයි උඹ බබලන්නේ. ආන්න ඒක තමයි එහි තියෙන පණිවිඩය. ඉතින් මේ පණිවිඩේ මේ ලංකා භූමියේ ඉන්න අපි ගන්නවා නම් අපිට අපේ ජීවිත ගොඩනගා ගැනීම පිණිස සාරවත්ම දේ හම්බ වෙලානේ. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මේ ධර්මයටත් වඩා ජීවිතය දියුණු කරගන්න වටින වෙනත් දෙයක් තියෙනවද? මේ ධර්මයේ අපිට මොන ගැහිච්ච ජීවිතේ අපිට ජීවිතවලට හිතක් ඇති කරගන්න පුළුවන් නම් මං මොන ප්‍රශ්නාවක් මම්මගේ ජීවිතේ නගා සිටුවා ගන්නවමයි. මං මගේම උත්සාහයෙන් නැගිටිනවාමයි කියන හිත ඇති කරගන්න පුළුවන් නම් එක එක්කෙනාට තනියම අපිට හිතන්න පුළුවන් නම් මං සොයොත්සාහයෙන් නැගිටිනවා. මගේ පිරිහීම පිණිස පවතින දේවල් මං ජීවිතේට අං කරගන්නේ. මට නැගිටීම පිණිස පවතින දේවල් විතරක් මං එකතු කරගන්නවා කියන හිත එක එක්කෙනා ඇති කරගත්තොත් එහෙම පිරිසක් ඉන්න පවුල හරි ලස්සන දියුණු වෙන පවුලක් වෙයි. ඒ බඳු පවුල් වලින් යුක්ත ගම දියුණු වෙලා යන ගමක් බවට පත් වෙයි. ඒ බඳු ගම් එකතු වෙලා හැදෙනවා නම් යම් නගරයක් සානද ඒ නගරේ දියුණු වෙලා යන නගරයක් බවට පත් වෙයි. එහෙමයි. ඒ බඳු නගර එකතු වෙලා හැදෙන මේ සුන්දර රට ලෝකේ දියුණු වෙලා යන රටක් බවට පත් වෙයි. ඉතින් මේක සිහිනයක් නොවෙන්නේ පින්වතුනි. තමන් තනියෙන් තමන්ගේ හදවතට අරගත්තොත් මං පිරිහෙන්න හේතු වෙන කාරණා බැහැර කරලා මගේ උත්සාහයෙන් නැගිටිනවා කියන අදහස. ඒ නිසා මේ ජපන්නුන්ගේ කින්සුගී කලාවේ කතාවත් අහලා පින්වතුන්ලා ඒ අදහස අපි මේ කියා දීපු අදහස හිතට අරගන්න. අපේ ජීවිතේ දියුණුව දෙසා අපි කළ යුතු වටිනාම දේ තමයි සුවත්සාහයෙන් නැගී සිටීම. ජපානය ලොව දියුණුතුම රටවල් අයිස්තුවේ මුල් තැනක් හොබෝන රටක් තමයි මේ ජපානය. ඒත් අපේ රට වගේම ආසියාතික රටක් වුණු ජපානය කොහොමද මේ තරම් දියුණුනේ? අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් වූ රහසක් අපිට හමුුණා. ඒක මෙන්න මෙහෙමයි. ඇත්තරම රටක් දියුණුවෙන්න එරටේ මිනිසුන්ගේ මනස දියුණුවෙන්න ඕනේ. ආකල්ප දියුණුවෙන්න ඕනේ. සරලවම කිව්වොත් හිතන විදිහ දියුණුවෙන්න ඕනේ. බොහෝ අවස්ථාවල ජපානයේ දියුණුවට හේතුනේ ඔන්න ඔය කියන රහස. ඒත් කොහොමද ඒ රහස ජපානය තුළ ජනගත වුණේ? ඒක සිද්ධ වුණේ ඔවුන්ගේම සංස්කෘතියෙන්. කින්සුගි ඈත අතීතයේ පටන් ජපන් සංස්කෘතියේ එන අපූරු කලාවක්. කලාවක් වුණත් ඒක ඇත්තෙන්ම ජපන් ජනයා තුළ ධනාත්මක චින්තනය ඇති කරන උපක්‍රමයක්. කැඩී බිඳීගිය බඳුනක් කෝප්පයක් වහ ඉවත් කරන එක, ඒ වගේ නැවත ප්‍රයෝජනයක් ගැන නොහිතන එක, ඒ විතරක් නෙවේ ඒ දේවල් අසුබයි කියලා හිතන එක අපිට නම් සාමාන්‍ය දෙයක්. ඒත් ජපානයේ තියෙන මේ කින්සුගි කලාව අපි හිතන විදිහට වඩා හාත්පස වෙනස්. කින්සුගි කියන්නේ රත්තරනින් නැවත සැකසීම. මේ කලාවේදී ඔවුන් කරන්නේ කැඩී බිඳීගිය බඳුන් නැවත එකලස් කරන එක. ඒත් ඒ රත්තරන් වලින් තමන්ගේ නිවෙස්වල පාවිච්චේදී කැඩී බිදී යන බඳුන් රත්රං මිශ්‍ර මැලියම් භාවිතයෙන් මේ විදියට නැවත සකස් කරනවා. ඒ වගේම ඉරිතැලීගිය කොටස් සිදුරු වුණු තැන් මේ රත්රං මිශ්‍ර මැලියම් වලින් වසා දමනවා. බැලු බැල්මට හරි සරල දෙයක්. ඒත් කින්සුගිවලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කලාවකට එහා ගිය ආකල්පමය වෙනසක්. ටිකක් හිතන්න මේ බඳුන ඔබේ ජීවිතය කියලා. මේ විදිහට කැඩී බිදී ගියේ ඔබට ජීවිතය වැරදුණු නිසා කියලා. මේ ඉරිතැලීම් කඩතොළු ඔබේ ජීවිතයේ අමිහිරි අත්දැකීම් කියලා. ජපන් කලාවෙන් මේ බඳුන නැවත සකස් කළ විදියටම ඔබටත් පුළුවන් වැරදුණු තැන්වලින් නැවත ජීවිතය සකස් කරගන්න වෙනස්ම ලස්සනක් එක්ක. දන්නවද මේ විදිහට නැවත සැකසුණු බඳුන බිඳී යන්නට පෙර තිබුණාට වඩා වටිනාකමින් වැඩි. මොකද ඒක යලි සැකසුනේ රත්තරනින්. වැරදුණු තැනින් නැගිටින ජීවිතයත් අන්න එහෙමයි. ජපන් කින්සුගි කලාවෙන් ජීවිතයට කියලා දෙන පාඩම අන්න ඒක. ඉතින් ජපනා දියුණු වෙන එක හිතන්නත් දෙයක්ද? වැටුණු තැනින් නැගිටින්න අපිට අපේ ආකල්ප වෙනස් කර ගත යුතුයි. අපි අලුත් විදිහට හිතන්න පටන් ගත යුතුයි. ඒ වගේම වැඩක් ආරම්භ කළ යුතුයි. උත්සාහයෙන් ඒ වැඩේ සාර්ථක කරගන්නකන් තමන්ගේ අනුන්ගේ සාර්ථකත්වය දක්වා යනකල් අපි නොපොටපසුව උත්සාහවියන්ත විය යුතුයි.
එකම වැඩේ තුළ නියැලීම කළ යුතුයි. අලුත් විදියට සිතන්න පටන් ගත යුතුයි. ඉතින් මෙන්න මේ කාරණාව තමයි අද දවසේදී ධම්සභා මණ්ඩපය ඔස්සේ පින්වත් ඔබට අපි සිහිපත් කරන්න හිතුවේ. පින්වත් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි බලාපොරොත්තු වෙනවා පින්වත් ඔබගේ ගැටලු දෙසා පින්වත් ස්වාමින් වහන්සේගෙන් අවවාද අනුශාසනාවක් ලබා ගන්න. ඊට මත්තෙන් අපි සිහිපත් කරගමු. අද දවසේදී ධම්සභා මණ්ඩපයේ උදෙසා දායකත්වය එකතු කරන පින්වතුන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සංජීව වීරමන්ත්‍රී මහතා විසින් තමයි අද දවසේදී පැතිබර දායකත්වය එකතු කරන්නේ. ඉතින් මෙතෙන් සිට ඔබ දන්නවා 0112 548යි 400 කියන අපේ සුපුරුදු දුරකථන අංකය ඔස්සේ ඔබේ ගැටලු අපිට යොමු කරන්න පුළුවන් පින්වත් ස්වාමින් වහන්සේගෙන් අවවාද අනුශාසනාවන් උතුම් දහම් අවවාදයන් ලබා ගන්නට. පින්වත් විරාමයෙන් අනතුරු අපි නැවතත් සම්බන්ධ වෙමු. පින්වත්නි විරාමයෙන් අනතුරුව අපි නැවතත් ධම්සභා මණ්ඩපයේ සමගිනුයි සම්බන්ධ වෙන්නේ. ඔබ දන්නවා මේ හෝරාව වෙන්නේ ඔබගේ ගැටලු වෙනුවෙන් දහම් අවවාදයන් ලබා ගන්නට. ඉතින් 0112 548යි 400 කියන දුරකථන අංකය විවෘතව පවතින ඔබේ ප්‍රශ්න ගැටලු යොමු කරන්නට. අද දවසේදී ධම්සභා මණ්ඩපයේ වෙනුවෙන් දායකත්වය එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සංජීව වීරමන්ත්‍රී මහතා විසින් තමයි අද දවසේදී පැතිබර දායකත්වය එකතු කරන්නේ. පින්වත්නි ඔබටත් පුළුවන්කමක් තිබෙනවා මේ අයුරින්ම ධම්සභා මණ්ඩපයේ වැඩසටහනක් උදෙසා ඔබගේ දායකත්වය ලබා දෙන්න. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න 071 232 88යි 87 දුරකථන අංකයට 071 232 88යි 87 දුරකථන අංකයට. පින්වත් ස්වාමීන් වහන්සේ මේ හොරාව දහම් ගැටළු වෙනුවෙන් අවවාදයන් ලබා ගන්නටයි වෙන්නේ. අපේ පළවෙනිම ප්‍රශ්නය යොමු කරන්නේ දනිඳු මිනුවන් ගොඩින්. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. මේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ අපි ගිලන්පස පූජා කරනකොට සීනි වගේ රසකාරකයක් දැම්මට කමක් නැද්ද? ඒක හොඳද නැද්ද කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. අවසරයි ස්වාමීන් වහන්සේ. ගිලන්පස වේවා යම් හෝ දෙයක් දානෙ උදෙසා පූජා කරනකොට ඒක සම්බුද්ධ පූජාව උදෙසා වෙන්න පුළුවන්. භික්ෂු සංඝයා උදෙසා වෙන්න පුළුවන්. පූජාවක් සිද්ධ කරනකොට ඒ පූජාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙන දානය සම්බන්ධයෙන් විශේෂ එකක් කියනවා සක්කච්ඡන් දානං දීති. සකස් කරලා දන් දීම. සකසලා දෙන්න ඕන. ආහාර පානයක් සකසලා දෙනවා කියලා කියන්නේ මොකද්ද? ආහාරයක් යම් අනුභව කරන ආහාරයක් යම් පානය කරන දෙයක් සකසලා දෙනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රණීත ආකාරයෙන් දෙන එක. ආහාර පාන ඊටාම රසවත් සකස් කරලා පරිභෝජනයේට ප්‍රිය උපදවන ආකාරයෙන් තමයි දෙන්න ඕනේ. එහෙමයි. ඒ දෙන එකට කියනවා සක්කච්ඡන්. සකස් කොට දෙනවා. එතකොට අපි ගිලන්පස එකක් අපි තුමු වලතුරු බීම එහෙම නැත්නම් යම් වෙන යම් හෝ ඖෂධීය ගිලන්පසක්. එය පරිභෝග කරන්න පහසු වෙන ආකාරයෙන් තමයි ලබා දී යුත්තේ. එහෙමයි. අපි හැමතිස්සෙම අපි ආස කරනවා නේද මේ ප්‍රණීතව ගිලන්පසක් කරගන්න. ආන් ඒ ආකාරයෙන්ම තමයි අපි තවත් කෙනෙකුට පූජා කරන්න. ඒක සම්බුද්ධ පූජාවට වෙන්න පුළුවන්, මහා සංඝයාට වෙන්න පුළුවන්, වෙන යම් හෝ කෙනෙකුට වෙන්න පුළුවන්. දානයක් දෙනකොට සකස් කරනවා කියන එකේ අර්ථය හොඳට තේරුම් ගන්න. සකස් කරනවා කියන එක තෝරගත්තාම අපිට මේ පූජා කරන දෙයක් සම්බන්ධයෙන් අර තියෙන මති මතාන්තර දැන් එතන වෙලාවට සානක තියෙනවනේ දානේ පූජා කරනකොට සංඝයාට දන් දෙනවා නම් ඔය ආහාර ඉඳුල් කරන්න හොඳ නැහැ, ලුණුවත් බලන්න හොඳ නැහැ කියලා. එහෙම මතයක් තියෙනවා. දැන් අපේ සාමාන්‍යයෙන් පැරැන්නන්ගේ තුල ඒ මතේ බොහොමයක් තිබුච්ච එක මේ සංඝයාට පූජා කරන බත ඉඳුල් කරන්න හොඳ නැහැ. ඉඳුල් කරන්න හොඳ නැහැ කියලා කියන එක ටිකක් නිකන් තරව අරගෙන ලුණුවත් බලන්නේ. ලුණු බින්දුවක් මේ ලුණු බැලීම පිණිස බින්දුවක් පොඩ්ඩක් රහ බලන එක එහෙම කරන්නේ. ඉතින් එහෙම කරන්නේ නැතුව හිතන්න කෙනෙකුට ලුණු බලන්නේවත් නැතුව එලා දුන්නොත් එහෙම ඒක හරියට සකස් වුණා කියලා තමන්වත් දන්නේ නේද? එහෙමයි. ඒක හරියට සැකසුණාද නැද්ද කියන එක තමන්වත් දන්නේ. තමන් රසවත් වූ භෝජනයක් හදලා ඒක හරි රස එකක්, ඒක හරි ප්‍රණීත එකක්. මේක මං සංඝයාට පූජා කරන්න ඕන කියලා දෙනවා නම් ඒ ප්‍රණීත දේ දෙනකොට එයාගේ පින බලවත්.
එයාගේ පුණ්‍ය ශක්තිය බලවත්. දැන් අතීතයේ අපේ ආච්චිලාට මේ ආහාර උයනකොට අර රහ බලන්නේ නැතුව උනත් මේ ආහාරයේ රසවත්ද නැද්ද කියලා බලාගන්න දක්ෂකම් තිබුණා. ඒ කාලේ ඉතින් ආචාර්ය සීලා ඇත්තටම අදට වඩා උයන්න දක්ෂයිනේ. එහෙමයි. එතකොට භෝජනයක රස ගන්න සහජයෙන්ම හැකියාවක් තිබුණා. මේ සමහරවට ඉදෙන මේ වෑංජනේ පාටෙන් කියන්න පුළුවන් මේකට ලුණු ඇද්ද මේකට අනිත් වෙන පහ જાති ඇද්ද කියලා. ඇත්තටම මේ බඳු කෙනෙකුට ඉතින් රහ බලන්නේ නැතුව උනත් ඒක පූජා කරන්න පුළුවන්. නමුත් අපි අර්ථය තේරුම් ගන්න ඕන සකස් කරලා දන් දෙනවා කියලා කියන්නේ ප්‍රණීත කොට දානේ පූජා කිරීම. නිසා ඔබ නිවසේ දැන් මේ කාලේ මේ වසංගත කාලේ ඔබට විහාරස්ථාන ආදීට යන්න පුළුවන්කමක් නැතුව තියෙන වකවානුවේ ඔබ නිවසේ සම්බුද්ධ පූජා කරන්න ඇති. ඒ සම්බුද්ධ පූජාව ඉතා ප්‍රණීතව සකස් කරලා. සුළු ගිලම්පසක් පූජා කරත් ඒ ගිලම්පස ප්‍රණීතව සකස් කරලා ඒක පූජා කරන්න සකසලා දන් දීමයි අප විසින් සිදු කළ යුත්තේ. එහෙමයි. 0112 548 400 කියන දුරකථන අංකය ඔස්සේ ඉන්නවා. සුභාෂිනී මහත්මිය ගණේමුල්ලෙන් තෙරුවන් සරණයි නමෝ බුද්දාය. නමෝ බුද්දාය. මම ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ විචාරිෂ්ඨකව සදාකාලික දුකට වැටෙනවා කියනවා. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි නමෝ බුද්දාය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. මිත්‍යා දෘෂ්ටිකයෝ සදාකාලිකයව නිරයට වැටෙනවා කියලා වචනයක් මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. ඒක ආධර්මයක්. එහෙම වචනයක් යම් තැනක කියවෙනවා නම් යමෙක් බුදුරජාණන් වහන්සේ වදාලාය කියලා කියනවා නම් ඒක අධර්මයක්. මිත්‍යා දෘෂ්ටිකයා මේ සදාකාලිකවම නිරයට වැටෙනවා කියලා කතාවක් මහා කරුණිකයන් වහන්සේ වදාන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සංසාර ගමනේ ස්වභාවය සුගතියෙන් දුගතියට සුගතියෙන් දුගතියට ඉපදී යන එකක් මේ තියෙන්නේ. ඒ ඉපදිපති යන ගමනේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ සුගති උපතක්. මේ සුගති උපත ලැබුව කෙනෙක් ඒ සුගති උපත තුළ මිත්‍යා දෘෂ්ටික වුණොත් මිසදිටු අදහස අරගත්තොත් මිසදිටු අදහස කියලා කිව්වේ මොකද්ද? නත්ති දින්නම් දන් දුන්නාට වැඩක් නැහැ. නත්ති ඉට්ටං පුද සත්කාර වැඩක් නැහැ. නත්ති හුතං වන්දන මානන ආදිය සිද්ධ කරලා වැඩක් නැහැ. නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. හොඳ දේවල් කරොත් හොඳ විපාක, නරක දේවල් කරොත් නරක විපාක කියලා එහෙම කතාවක් නෑ. ඕව වැරදි. ඕව බොරු මත. දැන් එහෙම අදහස් තියෙනවනේ. ඊළඟට නත්ති මාතා නත්ති පිතා. අම්මා කියලා විශේෂ ගරු කටයුතු කාන්තාවක් එහෙම කියලා එකක් නැහැ. තාත්තා කියලා විශේෂ ගරු කටයුතු පුරුෂයෙක් ඇත්තේ නැහැ. නත්ති අයං ලෝකෝ මෙලොවක් කියලා පරලොවක් කියලා එහෙම කතාවක් නෑ. නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ. මෙලොව පරලොව නැහැ. දැන් නිරාගමික කියලා කාණ්ඩයක් ඉන්නේ ඕන් ඔය වගේ මහා මේ මෝඩ පහේ අදහස්නේ ඒ අයන්ට තියෙන්නේ. ඔය වගේම අදහස් තමයි තියෙන්නේ. මිසදිටු අදහස් ගත්තාට පස්සෙත් අර ඔය අදහස් වලින් නොඑක් දේවල් කලවම් වෙනවා. දෘෂ්ටි වැරදිලා. ඊළඟට ඕපපාතික සත්‍යය පිළිගන්නේ නැත්ති සත්තා ඕපපාතික සත්තු පිළිගන්නේ මේ දෙවිවරු ඊළඟට නිරිසත්තු ප්‍රේතයෝ ඕපපාතිකව පහළ වෙන සත්‍යය පිළිගන්නේ. ඊළඟ එක තමයි මිත්‍යා දෘෂ්ටියේ ඊළඟ අංගේ ලෝකයට සියල්ල අවබෝධ කරපු සම්බුදුවරු පහළ වෙනවා කියන එක පිළිගන්නේ. ඔන්න ඕක තමයි මිසදිටු භාවය. ওই මිසදිටු භාවය කෙනෙක් ළඟ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම. මහණෙනි මිත්‍යා දෘෂ්ටිකයාට මරණින් මත්තේ නියත වශයෙන්ම උපත් දෙකකි. මේ ජීවිතේ මැරෙනකොට එයා නියත වශයෙන් මේ උපත් දෙකට යන්නේ. එක්ක තිරිසන් අපායට, එක්ක නිරයට. එතනින් උඩට නම් එන්න ලැබෙන්නේ නැහැ කියනවා. අන්තිමටම පහළටම වැටෙනවා. ඒ පහළට වැටෙන එක හරි භයානකයි. බුදුරජාණන් වහන්සේ වදාළේ නිවන් අවබෝධ කිරීම පිණිස බාධාව ලෙස යම් ජීවිතයක් දකිනකොට නිරයත් තිරිසන් ලෝකයක් තරම් දරුණු ජීවිත දෙකක් බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. ඒ දෙකේ වැටුනොත් ඡානක උඩට එන්න විදිහක් නැහැ. හරිම කලාතුරකින් උඩ එන්නේ. ඇයි නිරේ වැටිච්ච කෙනාට නිරාදුක විදෝ ඉන්නෝ මිසක් එයාට ගොඩ ඒම පිණිස පිනක් උපදින පොටක් නැහැ. තිරිසන් ලෝකේ තිරිසන උපන්නට පස්සේ ඒ තිරිසනාට බඩ පුරව ගන්න තියෙන සමහරලාවට තව එකෙක් මරාගෙන කාලා.
දැන් අපි ඔය මේ අපේ තියෙන හුදෙකලා අසපුවල ටිකක් වනයේට වෙන්න තියෙන අසපුවල ඉන්නකොට අපි දැකලා තියෙනවා මේ විශාල කබරගොයි මහා විශාලයි. සාමාන්‍යයෙන් ඔහොම එකපාර දැක්කොත් එහෙම බයක් හිතෙනවා. ඒ තරම් විශාලයි. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ ඔය මොකක් හරි සතෙක් කාලා. ඉතින් උගේ ශරීරයේ යම් විදිහකට ටික ටික මහත් වෙනවාද? මහත් වෙන්න ඉතින් මොකෙක් හරි සතෙක් මැරෙන්න ඕන. කවුරු හරි මරාගෙන කාලා තමයි ඌ ජීවත් වෙන්නේ. එතකොට ඒ ප්‍රාණඝාතයම කර ඌ යැපෙනකොට උට ගොඩ එන්න පොටක් ඕ. ලේසියෙන් ගොඩ එන්න හම්බෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා කන කැස් බේවා වියසිදුරෙන් අහස බලන්නේය කියා යම් කරුණක් ඇද්ද. ඒ ඊතා සුවසේම වත් සිදුවේ. එහෙත් නිරේ උපන් තැනැත්තා තිරිසන් ලෝකේ උපන් තැනැත්තා ලේසියකට ගොඩ එන්නේ නැත. අන්න ඒක තමයි තියෙන අනතුර. මිත්‍යා දෘෂ්ටික භාවය කෙනෙක් ළඟ තියෙනවා නම් ඒක අත්හැරගන්නේ නැත්නම් එයාට තියෙන භයානක අයිරණම අන්න ඒක. ඒකේ කියවෙන්නේ එයා සදාකාලිකව නිරේ කියලා. එයා සදාකාලිකව තිරිසන් ලෝකේ කියලා එකක් නෙමෙයි. එයාට ගොඩේීමේ පොට සෑහෙන්න ඇහිරි යනවා. සම්බුදු රජාණන් වහන්සේලා බොහෝ සෙයින් සානක මේ ලෝකේ පහළ වෙලා පිරිනුවම් පාද්දිත් අරයට අර ලෝකවලින් උඩට එන්න බැරුව යනවා. ඔය අපේ අපදාන පාළියේ එක සිදුවීමක් තියෙනවා අපිට ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ ඒ වගේ ලෝකයකට වැටුනොත් කොච්චර භයානකද කියලා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ අපේ මහා බෝධිසත්ව සුමේද තාපසින් වහන්සේ නියත විවරණ ගන්නකොට ඒකේ සාරාංශකේ කල්පලක්ෂයකට පෙරනේ. නියත විවරණ ගන්නකොට එතන හිටපු කෙනෙක් එතන මේ මහා බෝධිසත්වයෝ නියත විවරණ ශ්‍රී අරගෙන ඒ සිදුවීම වෙන මොහොතේ එතන හිටපු කෙනෙක් ඒ ජීවිතේ මව් ඝාතනය කරලා වැටෙනවා නිරේට. ඒ නිරේට වැටුණාට පස්සේ මව් ඝාතනය කිරීම කියන ආනන්තරී පාප කර්මයෙන් නිසානක කල්පයක් නිරේ පැහෙනවා. නිරේන් උඩට එන්න විදියක් වෙන්නේ. නිරේන් යන්තම් හරි චුට්ටක් ආවනම් ආවා කියන්නේ තිරිසන් ලෝකෙට. තිරිසන් ලෝකෙදී ආය වර්ධ වෙනවා ආය නිරේ යනවා. නිරේන් ඕන ඒකේ කර්ම විපාකي ගෙවිලා ආය තිරිසන් ලෝකෙට එනවා. එතනදී වරදිනවා ආය නිරේ. ඔහොම සුළු කාලයක් නෙමෙයි පින්වතුනි. අසංකේය කල්ප 4ක් ආවා. සාරා සංකේය කල්ප ලක්ෂයක්ම ආවා ඒ විදිහට. අවසානයේ අපේ මේ ශාස්ත්‍රූන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු පිරිසක් ශානක නැව් නැගිලා යනවා කියනවා මේ යම් වෙළඳාම් කටයුත්තකට. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පිරිස යන නැව සිඳින්න විශාල තිමිංගල මත්ස්‍යයෙක් වෙලා අර පුද්ගලයා එනවා. දැන් මේ නිරය කියන එක කියන්නේ සුගති ලෝකයක් සාරාංශකීය කල්ප ලක්ෂයක් දැක්කේ නැති කෙනා. අර නැව සිඳින්න එනවා. විශාල මාළුවෙක්. ඒ කාලේ නැව් ලී නැවුනේ. ඉතින් ගහලා කඩලා මිනිස්සු වතුරට වැටුණාට පස්සේ ඒ මිනිසුන් ගොදුරු කරගන්නවා. මේ මත්ස්‍යය එනවා දකින්නකොට මිනිස්සුන්ට බේරෙන්න විදිහක් නැති නිසා මිනිස්සු බුදුරජාණන් වහන්සේව සිහි කළා. අපිට ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිහිට තමයි කියලා. බුද්ධ කියන වචනේ අර මත්ස්‍යයාගේ සවන් වලට ඇහුණා. ඒ වචනෙට අර ඈත අතීතයේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඒ හමුවීමේ මොහොත යන්තමට මතක් වුණා. හරි පුදුම සහගතයි. බුද්ධ කියන වචනෙට ඒක උනේ. එතනදී මේ මත්ස්‍යයා මිය පරලෝ යනවා. ඒ හිත උපදිනකොට මත්ස්‍යයා මිය පරලෝ යනවා. එයා මිය ගිහිල්ලා උපන්නේ සෙවන් නුවර. සෙවන් නුවරදී බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලැබලා සංසාර දුකින් නිදහස් වුණා. නමුත් මම මේ කිව්වේ ඒ බඳු ලෝකයක උපන්නොත් කොච්චර ගැලවෙන්න අමාරුද කියලා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික භාවයේ තියෙන ඕන ඔය අනතුර. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මිසදිටුවා ගැන වදාලා කල්ප 91ක් පිටිපස්සට හැරී බලද්දී 91 කල්පයක් තිස්සේ එකම එක මිත්‍යා දෘෂ්ටිකෙක් කියනවා සුගතිය ගිහින් තියෙන්නේ. කල්ප 91ක් තිස්සේ මේකේ මැරෙන අයගෙන් එකම එක මිත්‍යා දෘෂ්ටිකෙක් කියනවා මේ සුගතිය ගිහින් තියෙන්නේ. ඒ පුද්ගලයාටත් සුගතිය ය아가න්න පුළුවන් උනේ කර්මඵල විශ්වාස කළා කියනවා. එහෙම. ඉතින් ඒ නිසා මේක එහෙම තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ වගේදී පින්වතුනි අපි මේ මිනිස්සු විදිහට අපි එන්නේ
තනියමනේ. තනියම පැමිණෙද්දී අපේ ඇඟේ සටහන් ගහලා නැහැ කොහෙවත් මේ උඹ හවල් ආගමේ උඹ හවල් ආගමේ එහෙම කියලා මේ ඇඟේ කොහෙවත් සටහනක් ගහලා නැහැ. ආගම බෙදාගෙන නෙමෙයි අපි එන්නේ. උපදින්න තැනට අනුව තමයි අපේ ආගමික වටපිටාව සකස් වෙන්නේ. ඒකට පිනපව බලපානවා. ඒකට අපි පෙර රැස්තරේ රැස් කරපු එක බලපානවා. මේ මනුස්ස ලෝකයේ උපන්න අයට නම් ශානක මහා වාසනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා නම් කෙනෙක් නිදහස් මනසකින් බණ අහන්න පුළුවන් නම් ඒ කියන්නේ කොහෙටවත් පක්ෂ වෙන්නේ නැතුව එයාට තේරෙන්න ගන්නවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියන එකනේ මේ ජීවිතය සම්බන්ධයෙන් ඇත්ත කතාව. එයාට අර දෘෂ්ටිය කඩා ගන්න පුළුවන් වුණොත් හරි දෙයට පහදින්න පුළුවන් වුණොත් ඒක නම් සුළුපටු වාසනාවක් නෙවෙයි. ඒ නිසා ඔය සරණ පිහිටුවා ගැනීම සහ මිසදිටු භාවයෙන් ගැලවීම ගැන ඔහොම තේරුම් ගන්න. ඊළඟට ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරන තෙරුවන් සරණ ගියපු සදහැවත් පින්වතුන්ලාට ඇති කරගත යුතු අදහස තමයි පෙර සසරේ වාසනාවකට අපිට හරිම දේ මුණ ගැහිලා. හරිම දේ මුණ ගැහිලා තියෙද්දි වරද්ද ගන්නත් එපා. අත්තටම මැණික හම් වෙලා තියෙද්දි ඒක අහිමි කරගත්තොත් ඒක ඊට වඩා අභාග්‍යයක්. ඒක මහා කාලකන්නිකමක්. කාන්තාරයක ගිහිල්ලා කාන්තාරේ ගම් මේ වැස්සක් වැහැලා ඒ වැස්සෙන් ගම් වතුරකට අහු වෙලා මැරුණා වගේ. කාන්තාරය කියලා කියන්නේ ශානක වතුර පොදක් නැති තැනනේ. වතුර පොදක් නැති තැන වැස්සකට අහු වෙලා වැස්සෙන් ගම් වතුරක් හැදලා මැරුණා කියලා කිව්වොත් ඒක පුදුම කාලකන්නිකමක් නෙමෙයිද? ආන්න ඒ වගේ තමයි බුදු කෙනෙක්ගේ ශාසනයේ පවතින කාලෙක මනුස්ස ලෝකේ ඇවිල්ලා තෙරුවන් සරණ යන්න පුළුවන් පරිසරයකත් ඉපදිලා ඒ සරණ නසාගත්තොත් ඒ නිසා Tamanට ලැබිච්චි දුර්ලභ සරණ තෙරුවන් සරණ. ඒ තෙරුවන් සරණ හොඳට රැකගන්න. ඒ තෙරුවන් සරණය රැකගෙන අපි වාසය කළොත් ධර්මයේ සඳහන් වෙනවා මෙහෙම. යේකේචි බුද්ධං සරණං ගතාසි. යමෙක් බුදුරජුන්ව සරණ ගියා නම් ධම්මං සරණං ගතාසි. ධර්මයේ සරණ ගියා නම් සංඝං සරණං ගතාසි. සංගරුවන සරණ ගියා නම් නැතේ ගමිස්සන්ති අපායන්. මරණින් මත්තේ ඔව්හු අපායේ යන්නේ නැත. අපි හැමෝටම එනවනේ මරණේ. අපි කොච්චර මේ ලෝකේ නොඑක් දේවල් කතා කර නොඑක් අදහස් වලින් අපි හිටියත් අපි හැමදිනාටම මේ මගැරලා යන්න බැරි එකක් නේ මරණේ. ඒ මරණය කියන තැනදී අපි හැමෝම අසරණයිනේ. මරණය අපේ ජීවිතේට එනකොට තෙරුවන් සරණ ගියා නම් තියෙන අස්වැසිල්ල තමයි මැරිලා අපාය යන්නේ නැහැ. පහය මානුසං දේහං මේ මනුස්ස ශරීරය අත්හැරලා දාන්න වෙනකොට දේව කායා පරිපූර්ණසන්ති දිව්‍ය කයක උපදින්න අවකාශ ලැබෙනවා. ඒ නිසා තේරුම් ගන්න සරණේ වටිනාකම දැනගෙන සරණ රැකගන්න. දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලබන්න අපි භාග්‍යවන්ත වෙලා තියෙනවා. විතරක් නෙවෙයි තුනුරුවනේ සරණ යන්නටත් මේ මනුෂ්‍යාත්මය තුලදී අපි භාග්‍යවන්ත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම ඉක්මනින්ම නොපසුබටව කටයුතු කරන්න නොපමාව කටයුතු කරන්න කියන කාරණාව සිහිපත් කරන අපි යන්නේ හලාවත පැත්තට. හලාවතින් ඉන්නවා නිල්මිනී මහත්මිය. තෙරුවන් සරණයි ඔබතුමීට නම බුද්ධාය. මට ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න ඕනේ අපිට මේ උදේවරුේ පන්සලට ගිහිල්ලා බුද්ධ පූජා තවල් කාලේ පන්සලට ගිහිල්ලා බුද්ධ පූජාව පූජා කරන්න 10:00ට කලින් සිද්ධ වුණොත් ඒක කමක් නැද්ද කියන එක. හවස් වරුවේ අපි ගෙදර ගුලන්පස පූජා කරද්දී ඒව සම්බල සකස් කරගන්න ගිලන්පස පූජා කරුවට කමක් නැද්ද කියන එක. අපි ගෙදර බුද්ධ පූජාව තියෙන අවස්ථාවල අයින් කරලා සාමාන්‍යයෙන් අර කපුටු රැල්ලකට දාන එක කරන්නේ ඒකේ වැරද්දක් තියනවද නැද්ද කියන එක තමා මට දැනගන්න ඕනේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. උදෑසන කාලේ සම්බුද්ධ පූජාව පූජා කරන්න වෙනකොට 10:00ට කලින් පූජා කරාට කමක් නැද්ද කියන එක සාමාන්‍යයෙන් ඒක ගැන තේරුම් ගන්න පිංගුතුනේ මෙහෙම. භාග්‍යතුන් වහන්සේටත් මහා සංඝරත්නයටත් බුදුරජාන් වහන්සේ ශික්ෂා පැනවීම සිද්ධ කරලා තියෙන ආකාරය අනුව බලනකොට කැප වෙලාව ඉර අවරට යන්න පෙර වෙලාව. එතකොට අපි සම්බුද්ධ පූජාව පූජා කරන්න සුදුසු වෙලාව ගැන හිතනකොට අපිට තෝර බේර ගන්න තියෙන්නේ සම්බුද්ධ පූජාවක්. ඒ කියන්නේ ආහාර පාන විදිහට සම්බුද්ධ පූජාවක් අපි පූජා කරනවා නම් එය පූජා කරන්නට ඉර අවරට යන්න පෙර ඕනම වෙලාවක් සුදුසුයි. ඉර අවරට යන්න පෙර ඕනම වෙලාවක්. එතකොට ඒ ඕනම වෙලාව ඇතුලේ යම් ආහාරයට ගන්න දෙයක් අනුභව කරන ඕන දෙයක්
සම්බුද්ධ පූජාව ලෙස පූජා කරාට ඒක කිසිම වැරද්දක් නෑ. අර සාමාන්‍යයෙන් අපි සම්බුද්ධ පූජා කිරීම සම්බන්ධයෙන් උදේ පූජාව මේ වගේ වෙලාවකට, දවල් පූජාව මේ වගේ වෙලාවකට කියලා යොදාගෙන තියෙන හින්දා මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඉන්නේ නැත්තේ. ඒ ඉර අවරට යන්න පෙර කාලය කියන එක මතක තියාගත්තා නම් ඒක මම හිතන්නේ ප්‍රමාණවත්. ඉර අවරට යන්න පෙර සම්බුද්ධ පූජාව පූජා කිරීම අපිට සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට හවස් කාලයේ සම්බුද්ධ පූජාවට ගිලම්පස පූජා කරද්දී අර මේ තම්බලා සකස් කරන ඒවා. ඒ කියන්නේ ඉතින් ඔය මේ ඖෂධීය දේවල්නේ. ඒක කිසි වැරද්දක් නෑ. එහෙම දෙයක් ගිලම්පසකට සකස් කරලා පූජා කරන එක ගිලම්පස පූජාවක්නේ. සාමාන්‍යයෙන් අපි ගිලන් අවස්ථාවකදී පාවිච්චි කරන දේවල්නේ, කොත්තමල්ලි ටික. ඒ වගේ දේවල්නේ. ඒක ගිලම්පස පූජාවක් විදිහට සකස් කරලා පූජා කරන එක කිසිම වැරද්දක් නෑ. ඊළඟට ඇහුවේ සම්බුද්ධ පූජාව බැහැර කිරීම සම්බන්ධයෙන්. ඔය ගැන අපි තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. සම්බුදුරජාණන් වහන්සේට වේවා, මහා සංගරුවනට වේවා, අපි උතුම් කොට පූජා කරන භෝජනය බුදුරජුන්ටත් සංඝයාටත් කැප වෙලාව ඉර අවරට යන්න පෙර වෙලාවයි. ඉර අවරට ගියාට පසු එය බුදුරජුන්ටද කැප නැත, එය සංඝයාටද කැප නැත. ඊට පස්සේ ඒ භෝජනය වෙනුවෙන් අපිට සතුටු ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක කෙනෙකුට මේ තවත් අසරණ කෙනෙකුට ආහාරයක් විදිහට දෙන්න පුළුවන්. ප්‍රණීත භෝජනයක් නිසා ඒක කෙනෙකුට පිළිවෙලකට සකස් කරලාම දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ භෝජනේ මේ Tamanට සුදුසු ආකාරයකින් බැහැර කිරීම කරන්න පුළුවන්. නැත්නම් මේ සත්තුන්ට කැමට දානවා. ඉතින් ඒ කිසිම දෙයක් සම්බුද්ධ පූජාව සම්බන්ධයෙන් අර කාලවකවානුව ඉක්ම ගියාට පස්සේ ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා එය ওই විදිහට තෝර බේර ගන්න. 0112.548 කියන අපේ දුරකථන අංකය ඔස්සේ ඉන්නවා හලාවතින් දර්ශිකා මහත්මිය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පටක ගණනීම නැමැති මුළු ශරීරයටම බලපාන රෝගයක් තියෙනවා. වෛද්‍යවරු පවසන්නේ රෝගනේ පාලනය සඳහා දිගටම බෙහෙත් බොන්න ඕන බව සහ නිත්‍යවටම සුව කළ නොහැකි බව, යටිපතුල් මස් දිය වෙලා විදීමට පවා අපහසුයි. ඒ වගේම හතිය කැස්ස ආදිය තියෙනවා. මේ රෝගය හැදිලා අවුරුදු 4ක් පමණ වෙනවා. පින්දහම් ගොඩක් කරනවා, සිලිගන්නවා, පිරිත් කියනවා, පවහන විශාල ප්‍රමාණයක් පූජා කරලා තියෙනවා. මට දැන ගැනීමට අවශ්‍යයි සුවනවන රෝග සඳහා කළ යුතු පින්කම් මොනවද කියාත් සහ මේ දවස්වල අඟුලිමාල මහසය වන්දනා කර ගැනීමට යන්න පුළුවන්ද? ඒ විවෘත කරලාද තියෙන්නේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ওই මහත්මියගේ ප්‍රශ්නේ උනේ දරුණු රෝගාබාධයකට ලක් වෙලා ඒ රෝගයට පිළියම් ලෙස කළ හැකි පින්කම් මොනවාද කියලා. ඉතින් අපි එතුමියට විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අපි මේ ධම්සභා මණ්ඩපයෙන් ධර්ම දානමේ වශයෙන් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් එතුමියට අනුමෝදන් වෙලා එතුමියට ඒ කායික පීඩාවන්, මානසික පීඩාවන් දුරු කරගෙන ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. එතුමිය අහපු ප්‍රශ්නේ තමයි මේ විශේෂයෙන් අඟුලිමාල සෑරජාන් වහන්සේව මේ කාලේ වන්දනා කරන්න පුළුවන්ද කියලා. පුළුවන්, ඒකට අවකාශ තියෙනවා. සෑරජානන් වහන්සේව වන්දනා කිරීම පිණිස ඒ අසපුවේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා එක පැත්තක් විවෘත කරලා තියෙනවා. මිනිස්සුන්ට ඒ පැත්තෙන් සෑරජුන්ව වන්දනා කරගෙන එහෙම පිටත් වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා ඔබ සෑරජාන් වහන්සේ වන්දනා කරන්න ගියොත් ඔබට සුවසේ මේ වන්දනා කටයුතු සිද්ධ කරගන්න අවස්ථාව තියෙනවා. පින්දහම් රැස් කර ගැනීම සම්බන්ධයෙන් ගත්තාම ඒක ඒ වෙලාවට මේ විදිහේ විශේෂ පින්කම් කළ යුතුයි කියන අදහසකට එන්න එපා. ඔබට ලැබෙන හැම අවස්ථාවකම පින් කරන්න. මේ ජීවිතේට අපිට රැකවරණය පිණිස පවතින දේ විදිහට භාග්‍යතුන් වහන්සේ වදාළේ පින. පින රැස් කරනකොට පිනේ විපාක මේ ජීවිතෙත් තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ ඊළඟ ජීවිතේට ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ සංසාර ගමන පුරාවටම පස්සෙන් පැමිණිලා තමන්ට රැකවල් සලසන ආරක්ෂකෙක් බවට පත් වෙනවා. ඒ හින්දා
තමන්ට ලැබෙන හැම අවකාශයකම පින් කරන්න. සාමාන්‍යයෙන් ගිලන් භාවයකින් පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙකුට ඒ කරගන්න පින් අතරේ විශේෂයෙන් කරගන්න පුළුවන් පිනක් තමයි ගිලානෝපස්ථාන පින. ඒ මහත්මියට පුළුවන් නම් යම් ගිලන් ස්වාමීන් වහන්සේ නමකට ගිලන් ස්වාමීන් වහන්සේ නමකට අවශ්‍ය කරන බෙහෙත් හේත් ටික අරගන්න ඒ වගේ දෙයකට යම් පහසුවක් වෙන්න පුළුවන් විදිහකට ඒක මහා සංඝරත්නයේ උදෙසා කරපු පූජාවන් ගිලන් භාවයෙන් මහා සංඝරුවනට නැගී හිටීම පිණිස කරපු උපස්ථානයක්. ඒක බොහොම වටින පිනක්. ඒ නිසා ඔබතුමීට අවස්ථාවක් තියෙනවා නම් යම් ආකාරයකින් සොයා බැලීමක් විමසීමක් කරලා ස්වාමීන් වහන්සේ නමකට ස්වාමීන් වහන්සේලා පිරිසකට ගිලන් භාවයකට ප්‍රතිකාර ලබා ගැනීම උදෙසා යම් මේ පහසුවක් හදන්න. ඒක ජීවිතයට ගොඩාක් උපකාරී වෙයි මේ විශේෂයෙන් තමනුත් ගිලන් භාවයකින් ඉන්න නිසා. ඒක ස්වාමීන් වහන්සේලාට වෙන්න ඕනෙන්නේ යම් හෝ කෙනෙක් ගැන තමන්ට ආරංචියක් තියෙනවා නම් අසවලා මෙහෙම ගිලන් භාවයකට පත් වෙලා එයාට ප්‍රතිකාර කටයුතු කරගන්න අසීරුතාවයකින් ඉන්නවා කියලා. පුළුවන් විදිහට සුළුවෙන් හරි උදව් කරන්න. ඒක ගිලානෝපස්ථානය. ගිලානෝපස්ථානය කියලා කියන්නේ ජීවිතේට විශාල ආශිර්වාදයක් සපයන මහා පින්කමක්. ඒ නිසා ඒ විදිහට තමන්ගේ ජීවිතේට පින් කරගන්න නිරන්තරයෙන් තමන් මේ ගිලන් භාවයෙන් පීඩාවට පත්වෙමින් ඉද්දී වුණත් නිරන්තරයෙන් තෙරුවන් මුල් කරගෙන පින් කරගන්න. තමන්ගේ හිතින් ගොඩාක් පින් කරගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව. අපි ගිලන් වෙලා එක තැනකට වැටුණත් අපිට පින් කරගන්න අවස්ථාවක් තියෙනවා. අපිට භාග්‍යතුන් වහන්සේ ඒ උදෙසා මඟ පෙන්වලා තියෙනවා. අපි බැරි ගහලා අපිට කතා කරගන්නව බැරුව එක තැන් වුණත් අපිට මේ ධර්මයෙන් පිළිසරණක් තියෙනවා. බාහිර එකතු කරගන්න දේවල් කොපමණ නිෂ්ඵලයිද කියලා තේරෙන්නේ ජීවිතේට මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා තේරෙන කොටයි. එක් අවස්ථාවක ලෝකයේ ධනවත් නිරූපිකාවක් සටහනක් ලියනවා. ඇයි ඒ වෙනකොට පිළිකා රෝගී තත්ත්වයකින් ප්‍රතිකාර ලැබමින් ඒ රෝගී තත්ත්වයේ උත්සන්න භාවයට පත් වෙලා ජීවිතයේ අවසන් මොහොතේ ඇයි ඉන්නේ. ඒ ඉන්නකොට තමන්ගේ හිතට නැගෙන දේ සම්බන්ධයෙන් ඒ සටහනක් තබනවා. ඒ සටහනේ කියවෙනවා ශානක මට ඉස්සර දිග කොණ්ඩයක් තිබුණා. ඒ කොණ්ඩේ නිසා මට ලොකු පිළිගැනීමක් තිබුණා. කොණ්ඩය සැරසීම සම්බන්ධයෙන්ම මං එක මාසයකට මෙච්චරක් වියදම් කළා. නමුත් දැන් මට සරසන්නට කොණ්ඩයක් නැත. අර මේ පිළිකාව හේතුවෙන් ඒ ප්‍රතිකාර කරද්දී එකේ කොණ්ඩේ සම්පූර්ණයෙන් ගිහිල්ලා. මේ ශරීරයේ මං මහා වටිනාකමකින් යුක්ත ආභරණ පළඳවාගෙන සතුටුණා. දැන් ආභරණ පළඳා ලස්සන කිරීමට ලස්සන සිරුරක් මට නැත. ඒ ශරීරයේ අහිමි වුණ අයට. ඉස්සර මට තිබුණ සුඛෝපභෝගී වාහනේ මම පුංචි දුරක් වුණත් යන්නේ වාහනේ නැගලා. ඒ වාහනේ නැගලා මම බොහොම ආඩම්බරයෙන් ඒ වාහනෙන් ගමන් ගියා. නමුත් දැන් මං ගමනකට කියලා යන්නේ මගේ ඇඳේ ඉඳලා රෝද පුටුවෙන් වැසිකිළියට විතරයි. මට තියෙන්නේ ගොඩාක් සුඛෝපභෝගී නිවසක්. ඒ සුඛෝපභෝගී නිවසේ ඊටාම සුඛෝපභෝගී යහනක් තිබුණා. දැන් ඒ යහන එහි තිබෙනවා. මම නිදාගන්නේ රෝහලේ ඇඳේ. ඇයි මේ විදිහට විස්තර සටහනක් කරනවා? මේ විදිහෙම විස්තර සටහනක් ශානක අපිට දකින්න ලැබෙනවා තේරී ගාථාවල. ඒ තමයි අම්බපාලි රහත් උත්තමාවියගේ ගාථා. අම්බපාලි රහත් උත්තමාවිය ඒ ගාථා ප්‍රකාශ කරනකොට ඇයි කියනවා මට ඉස්සර දිගු කේස කලාපයක් තිබුණා. නමුත් දැන් මගේ කෙස් ඔක්කොම ගිහිල්ලා. ඉස්සර මට තිබුණා හරිම ලස්සන පැහැපත් බබලන හමක්. නමුත් දැන් ඒක රැඩි වැටලා ගිහිල්ලා ජරාව විසින් අර ලස්සන අහිමි කළා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ. අන්න අර නිරූපිකාවගේ ප්‍රකාශයට ඒ වචන එකතු වෙන්නේ. ඇයි ඇයට සරණක් නැහැ. ඇයට තමන්ගේ අසරණ භාවය ලෝකයට හඬගාලා කියනව ඇරෙන්න. ඇයට සරණක් නැහැ. අපට සරණක් තියෙනවා.
අපේ ජීවිතයට කරදර කංකටොළු ගිලන් භාවයන් එකතෙන් වීම දුර්වල වී යාම් එද්දී මේ ගැන අපට කලින්ම කියා දුන්නා අපේ බුදුරජාණන් වහන්සේ. ශරීර ශක්තිය තියෙනකන් උඩගු මිනිස්සු භාග්‍යතුන් වහන්සේට බැන බැන ඉඳී. බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් ගරහා ඉඳී ශරීර ශක්තිය තියෙනකන්. තමන් ඔත්පල වෙනකොට තමන් මේ ලෝකේ එකතු කරගත්ත කිසිවක් තමන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ කියලා ඒ අයන්ට තේරෙවි. හැබැයි එතකොට ප්‍රමාද වැඩි. ඒ නිසා සරණ ලැබූ ශ්‍රාවක පිරිසක් විදිහට සරණම සිහි කරන්න පින්වතුනි. සරණ සිහි කිරීම කියලා කියන්නේ බලවත්ම පින. මේ ජීවිතයේ තියෙන බලවත්ම පින සරණ සිහි කිරීම. ඒ නිසා හොඳට සරණ සිහි කරන්න. ඒ සරණත් එක්ක නේද අපිට ඔක්කොම ටික ලැබුණේ. ඒ සරණ ලැබුණා කියලා කියන්නේ එයමයි අපේ ජීවිතේට අභිමානේ. ලෙඩ වෙන ශරීරේ ලෙඩ වෙලා ගියපු දෙයින්. කොහොමත් වැහැරලා යන ශරීරේ වැහැරලා ගියපු දෙයින්. කැඩිලා බිඳලා යන ශරීරේ කොහොමත් කැඩිලා බිඳලා ගියපු දෙයින්. සරණට හානියක් වෙන්න දෙන්න එපා. සරණ රැකගන්න. අපි තවත් ප්‍රශ්නයකට යොමු යමු. 0112 548 කියන දුරකථන අංකය ඔස්සේ ඉන්නෝ කෑගල්ලෙන් අමරපාල මහත්තා. තෙරුවන් සරණයි ඔබතුමාට. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් දැනගන්න බලාපොරොත්තු වෙන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ මීට පෙර අඟුලිමාලේ දණ්ඩියෙක් වශයෙන් ඇසුරුණා. ඉතින් මට දැනගන්න ඕන ඊට හේතුනේ මොන කාරණාද කියලා. මම දන්න හැටියට ජාතක වහන්සේගේ සඳහන් වෙන්නේ හිතසෝම ජාතකේ තවත් ජාතකයක කතා මම කියවලා තියෙනවා. බොහෝ මිනිසුන් මරලා තියෙනවා. ඊට හේතුපාදක උනේ කුමන කාරණාද? ඒ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ අපිට පින්වත් ස්වාමීන් වහන්සේ විපාක ලැබෙනවා පෙර කළ පින්වලත් පෙර කළ පාප කර්මවලත්. ඒ අපකරා එන්නේ මේ ජීවිතවලට කුමන ආකාරයෙන්ද කොයි විදිහටද මේ සංස්කාර ධර්මයන් හේතුප්‍රත්‍යයෙන් හටගන්නේ. ඉතින් එහෙමනම් මේ අපි කර හේතුප්‍රත්‍යයෙන් ඇතිලා හේතුප්‍රත්‍ය නැතිවීම නැති වෙනවා. හේතු බල නැතිවීම නැති වෙනවා. එහෙමනම් අපකරා එන්නේ කොයි ආකාරයෙන්ද කියන එක ස්වාමීන් වහන්සේ බෝධිගෙන් පැහැදිලි කරගන්න මම අවස්ථාව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි සිටිනවා. තෙරුවන් අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. කර්මය ගැන විමසීමක් කළේ. කර්මය කියන කාරණේ ගැන සම්පූර්ණ විග්‍රහය කළේ අපි සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේ. කර්මය කියලා කියන්නේ ශානක, ඒ කියන්නේ කර්මය කර්ම විපාකය කියලා කියන්නේ ඒක මේ සාමාන්‍ය මිනිස්සුෙකුට ගෝචර කරගන්න පුළුවන් විෂයක් නෙමෙයි. අචින්තේය කියන සූත්‍රවල තියෙනවා හිතන්ට බැරි සාමාන්‍ය මිනිස්සුකගේ චින්තනයට ගෝචර නොවෙන දේවල්. බුදුරජාණන් වහන්සේ වදාලා ලෝක විෂයෝ අචින්තියෝ. ලෝකයේ ගැන මිනිස්සුෙකුට සාමාන්‍ය සත්වයෙකුට මිනිස්සුෙකුට නෙවෙයි සාමාන්‍ය දෙවියෙකුට බඹෙකුට ඒ කිසිම සත්වයෙකුට හිතා ගන්න බෑ ලෝකෙ මෙහෙමයි කියලා. ලෝක විෂය අචින්තයයි. හිතන්න බෑ. ඊළඟට ධ්‍යාන විෂය අචින්තයයි. ධ්‍යාන විදිහට මේ චිත්ත දියුණුව කරා යනකොට ඒ චිත්ත දියුණුවේ යම් යම් අවස්ථා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා ධර්ම අවබෝධය පිණිස උපකාරී වෙනවා. ඒ අරින්ට මේ හිත දියුණු කරගෙන යනකොට ඒ හිත හැසිරෙන පිළිවෙල ගැන ඒක හිතා ගන්න බැරි විෂයක්. ඒකට කියනවා අචින්තනීය කියලා. දැන් ඇතැම් රහතන් වහන්සේලාට හිත දියුණු කරගත්තාම ඒ දියුණු කරපු හිතෙන් දෙවිවරු බලන්න පුළුවන්. දෙවිවරු බලද්දී එක එක රහතන් වහන්සේ නමකට එක එක ප්‍රමාණයට කියනවා බලන්න පුළුවන්. ඇතැම් රහතන් වහන්සේලාට දෙවිවරු චුට්ටයි පේන්නේ. ඇතැම් රහතන් වහන්සේලාට දෙවිවරු ගොඩාක් පේනවා. එහෙමයි. එතකොට ඒකට හේතුව මොකක්ද කියලා කියන්න පුළුවන්කම අපිට ඇත්තේ නැහැ. ඒ විෂය අචින්තයයි. ධ්‍යාන විෂය අචින්තයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුද්ධ විෂයෝ අචින්තයෝ. සම්බුදුරජාණන් වහන්සේ ගැනද සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නට බැරිය. අචින්තනීයයි. ඊළඟ මොකද්ද? කම්ම විපාක විෂයෝ අචින්තයෝ. කර්මයේ විපාක දෙන පිළිවෙල කියන එක හිතා ගන්න බැරි විෂයක්. ඒ නිසා මම ඒ කාරණේ කිව්වේ අර අඟුලිමාල මහරහතන් වහන්සේගේ අතීත ජීවිතවල ඒ ජීවිතවලත් ඇයි ප්‍රාණඝාතය කළේ, ඇයි මිනිස්සු මැරීම කළේ කියලා. එහෙම කාරණාවක් පටලවාගෙන තිබුණානේ මේ හිතවිලි රටාවට. ඒක අනවශ්‍ය හිතවිල්ල. එහෙම සංසාර ගමනේ ආපු කෙනා
අවසානයේ මේ ජීවිතේ හරි සරල ලබාගෙන නිදහස් වුණා නේද කියන තැන තමයි අපි හිතන්නේ. එහෙමයි. මොකද අරවාට හේතු හොයාගෙන ගියා කියලා ඒකෙන් අපිට කිසි යහපතක් සැලසෙන්නේ නැහැ. සමහරවිට අපේ ජීවිත කතන්දරේ දිහා අපි හැරිලා බැලුවොත් එහෙම අපි ඊට වඩා ලාමක විදිහට ආපු අය වෙන්නේ නැති. මොකද ඒ උත්තමයා සංසාර ගමනේ නිදහස් වුණා. අපි තාම මේකනේ. ඒ උත්තමයා ඒ විදිහට ජීවිතේ ගත කරගෙන ආවත් සංසාර ගමනේ නිදහස් වුණා. අපි තාම මේකනේ. අපි තාම සසර ගමනේනේ. අපි තාම මේ සරණ ගැන අහලා සරණ ගැන හිත පහදවන්න මහන්සි වෙන තැනනේ ඉන්නේ. ඒ නිසා අපේ ජීවිතයේ අතීතයේ පැත්තට හැරිලා ගියොත් එහෙම ඒ අතීත ජීවිත ප්‍රවෘත්තියේ තියෙන ම්ලේච්ඡ භාවයන් කොයි වගේ දරුණු යද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඒක එහෙම තේරුම් ගන්න. කර්ම විපාක વિશે අපිට හිතා ගන්න බැරි එකක්. කර්මය ගැන මේ ඒ පින්වත් මහත්තයා ඇහුවා අර කර්මය අපේ ජීවිතේ කරා එළඹෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ කර්මය ගැන මනාකොට විග්‍රහ කළා. ඒ කර්ම විග්‍රහයේදී බුදුරජාණන් වහන්සේ වදාලා චේතනහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි චේතනාවටම කර්මය යයි කියමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කොටම කයින් වචනයෙන් මනසින් කර්ම කරයි. එතකොට කර්මය කියන එක සම්බන්ධයෙන් අපිට තිබිය යුතු දැනුම ඒක. කර්මය කියන්නේ මොකද්ද? චේතනාව. කර්මය කියලා කියන්නේ මොකද්ද? චේතනාව. චේතනා පහළ කරලා සිත කය වචනේ කර්ම කරනවා. එහෙම තමයි කර්මය ගැන දැනගත යුත්තේ. කර්මයේ නිදාන සම්භවය. එහෙම නැත්නම් කර්මයේ හටගන්න භූමිකාව පසුබිම් මොකද්ද? කර්මයේ හටගන්න පසුබිම භූමිකාව ස්පර්ශය. ස්පර්ශයෙන් තමයි කර්මය කියන එක අපේ ජීවිතේට සම්බන්ධ වෙන්නේ. ස්පර්ශය කියලා කිව්වේ මොකද්ද? තින්නම් සංගති පස්සෝ. කාරණා තුනක එකතු වීම ස්පර්ශය. ඇසත් රූපත් ඇසේ විඥානයත් කියන තුන එකතු වුණාම ඒකට කියනවා ඇසේ ස්පර්ශය. කනත් ශබ්දයත් කනේ විඥානයත් එකතු වුණාම කනේ ස්පර්ශය. නාසයත් ගඳ සුවඳත් නාසයේ විඥානයත් එකතු වුණාම ඒක නාසයේ ස්පර්ශය. ඔය විදිහට ආයතන 6 ගැන තේරුම් ගන්න. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය සහ මනසේ ස්පර්ශය. ඔය ස්පර්ශයේ මූලික වෙලා තමයි කර්මය කියන එක හටගන්නේ. ඔය ස්පර්ශයේ මූලික වෙලා අපි යහපත් වූ කර්ම කරනවා නම් ඒක යහපත් වූ දෙයක් විදිහට ජීවිතේ පිහිටනවා. ඒක පිහිටන්නේ කොමකින්ද බැඳෙන්නේ? ස්පර්ශයෙන්. ස්පර්ශය කියන එක හැම නිමේෂයකම ශානක සිද්ධ වෙනවනේ. ගැලවිල්ලක් නැහැ. ස්පර්ශය කියන එකෙන් ගැලවිල්ලක් නැහැ කියන එක භාග්‍යතුන් වහන්සේ වදාලා බොහොම ලස්සන උපමාවකින් ගව දෙනක්ව පණ පිටින් හැම ගැහුවා වගේ කියනවා. ගව දෙන පණ පිටින් හැම ගහපුවම ඒ ගව දෙන යම් තැනකට යනවද සත්තුන්ගෙන් නම් බේරිලා නැහැ කියනවා. වතුරට බැස්සත් සත්තු කනවා, එළියේ හිටියත් සත්තු කනවා, වේගෙන් දිව්වත් සත්තු කනවා, අවුවට ගියත් සත්තු කනවා. එයාගේ ශරීරයේ සත්තු කන ස්වභාවයටපත් වුණා හැම නැහෙනේ. මේ ජීවිතය කියලා කියන්නේ ඒ වගේ ස්පර්ශය කෙනකින් ගැලවිල්ලක් නැහැ. ස්පර්ශයෙන් ගැලවිල්ලක් නැත්තම් මේකේ කර්ම හැදෙන එක. ආන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි ඇතෙන් කර්ම තියෙනවා. ඒ කර්ම තමන්ගේ ජීවිතේ දුගතිය පැත්තට අරගෙන යනවා අකුසල් කර්ම. කයින් වෙන අකුසල්, වචනෙන් වෙන අකුසල්, මනසින් වෙන අකුසල් තියෙනවා. ඉතින් මේ දේවල් විස්තර වශයෙන් ධර්මයේ කියවලා ඉගෙන ගන්න. ඊළඟට අකුසල් කර්ම කරනවා වෙනුවට මිනිසෙට කරන්න පුළුවන්කමක් තියෙනවා කුසල කර්ම. අකුසල කර්මයට වඩා මිනිසෙකුගේ ජීවිතේට අතිශයින්ම යහපත පිණිස පවතින කුසලය. එයා ස්පර්ශය මූලික කරගෙන කුසල කර්ම කරන්න පටන් ගන්නවා. කුසල කර්ම කරනවා, කයිනුත් කුසල් කරනවා, වචනෙනුත් කුසල් කරනවා, මනසිනුත් කුසල් කරනවා. එතකොට සුගතිය පැත්තට ජීවිතේ හැදෙනවා. පුණ්‍ය ප්‍රතිපදාවක් සකස් වෙනවා. තව කර්ම ස්වභාවයක් තියෙනවා කර්ම ෂේ වීම පිණිස පවතින. මොකද්ද කර්ම ෂේ වීම පිණිස පවතින ඒ කර්ම කිරීම. ඒ කර්ම කරනකොට කර්ම ෂේ වෙනවා ශානක. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න තියෙන්නේම සිතින්, කයින්, වචනෙන්. තේරුණාද කියපේ? අපි පාප කර්ම කරන්නෙත් ඔය තුනේ. අපි පින් කරන්නෙත් ඔය තුනෙන්. අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න තියෙන්නේත් ඔය තුනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙද්දී කය හසුරුවා ගැනීමක් තියෙනවා, වචන හසුරුවා ගැනීමක් තියෙනවා, හිත හසුරුවා ගැනීමක් තියෙනවා. චේතනා පහළ කරලා කරන්න ඕන.
චේතනාව පහළ කොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන කෙනාගේ කර්ම ෂේ වෙනවා. ඒ නිසා කර්මයේ ජීවිතේට ස්පර්ශී මූලික කරගෙනම සම්බන්ධ වෙනකොට බුදුරජාණන් වහන්සේ අපට දීපු දේ තමයි කර්මයේ වෙනුවට එතෙන්ට ධර්මයේ ගලපගන්න කිව්වා. එහෙමයි. කර්මයේ වෙනුවට එතෙන්ට ධර්මයේ ගලපගත්තා නම් ඒ ධර්මයේ විසින් ධර්ම චක්‍රයේ විසින් අර කර්ම හැදෙන වැඩපිළිවෙල කඩලා දානවා. කර්ම ෂේ වෙලා සංසාර දුකින් නිදහස් වෙනවා. කර්ම ෂේ වීම තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. එහෙම නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට කියන්න පුළුවන් කර්මයේ නිරුද්ධ වෙන ප්‍රතිපදාව. කර්මයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. සංසාර දුකින් නිදහස් වෙන්න අවකාශ ලැබෙනවා. ඉතින් ඕන්න ඔහොම තමයි ওই කර්ම විග්‍රහය ගැන අර්ථය පින්වතුන්ලා තෝරා බේරාගත යුත්තේ. ඔය සඳහා තවදුරටත් දැන් අද කාල වේලාව අවසන් නිසා අපිට පිළිතුරු දීම මේ නවත්තන්න සිද්ධ වෙනවා. ඔබට මේ ගැන තවදුරටත් කරුණු කාරණා ඉගෙන ගන්න පුළුවන් බොහොම වටින සූත්‍රයක්. නිබ්බේධික සූත්‍රය. නිබ්බේධික සූත්‍රය කියන සූත්‍ර දේශනාවේ කර්මය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වැදගත් පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ පැහැදිලි කිරීම ඉගෙන ගන්න. ඉතින් අද දවසට මේ ධම්සභා මණ්ඩපය උදෙසා වෙන්නුණු කාලේ මේ ආකාරයට නිමවට පත් වෙන. ඉතින් අපිට තවත් තියෙන්නේ කෙටි වෙලාවක්. අපි ඉක්මනින්ම අද දවස් තුලදී මේ වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ එකතු කළ පින්වතුන් උදෙසා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සංජීව වීරමන්ත්‍රී මහත්මයා විසිනුයි අද සජීව විකාශය සඳහා මේ ධම්සභා මණ්ඩපය වෙනුවෙන් අනුග්‍රහය දායකත්වයේ දරුවේ රැස් කළා වූ සියලුම පින් අපි පළමුවෙන්ම අනුමෝදන් කරමු. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට, සක් දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩිත්වා, දිව්‍ය ආශ්චර්යයෙන් වැඩිත්වා, දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසත්වා, දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කරන පින්වත් සංජීව වීරමන්ත්‍රී මහත්මයාගේ නමින් මිය පරලොවයන්ට ඉදුණා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලොව ජීවිතයේ සැපයටම පත්වෙත්වා. මේ දුක් සහිත සංසාර ගමනින් අපගේ ඥාතීන් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සංජීව වීරමන්ත්‍රී මහත්මයාටත්, සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත්, නෑදෑ හිත මිතුරන් සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුවය සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිතවල රැකී ආරක්ෂා ආදී සියලු කටයුතු, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී යහපත් වූ සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබෙත්වා. ජීවිතයට නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමෝ ඇසුරු කරන්නට ලැබෙත්වා. සුවසේ පින් පුරාගෙන සුවසේ ධම්මග දිනු කරගන්නට අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කළා වූ පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ඒ වගේම අද දවසේ ධම්සභා මණ්ඩපයේ මෙහෙවීම් කටයුතු සිද්ධ කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට සජීව විකාශයක් විදිහට ඔබ වෙත ධම්සභා මණ්ඩපය අරගෙන එනකොට විශාල කැපකිරීමක් සිදු කරන අපේ ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සුපින්වත් සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ හැම දෙනාට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් සියලු යහපත සැලසේවා. ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, පින්වන්ත ස්වාමින් වහන්සේ උදෙසාත් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. මේ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.
මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත් දවසේදී ධම්සභා මණ්ඩපයේ මේ ආවිරින් නිමාවටපත් වෙනවා. එළඹෙන සතියන්ත ඉරිදාවේදීත් හරියටම රාත්‍රී 7ට ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙන්න සමගන්නවා. මෙතෙන් සිට අද රාත්‍රියේදීත් ඔබට සෙත් පිරිත් දේශනාව හා සම්බන්ධ වන්නට පුළුවන්. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.